අපි වැඩේ පටන් ගමු. අපි අද කතා කරන්නේ මෙන්න මේ බෝලිං ඇල්ජිබ්‍රා වල තියෙනවා කානක් මැප් කියලා කොටසක්. ඒකත් ටිකක් අමාරු කොටසක්. K map කියලා. නේද? මෙන්න මේ ටික තමයි කතා කරන්න යන්නේ. නේද? ඒතර මම කියන එක හැමෝටම ඇහෙනවද? මම කියන එක හැමෝටම ඇහෙනවද? හැමෝටම ඇහෙනවනේ? හරි. එහෙනම් අපි පාඩමට යමු. නේද? හැමෝටම ඇහෙනවලු. හොඳයි. thank you. feedback වලට thank you. හරි. අපි වැඩේ පටන් ගෙන යමු. නේද? අපි කතා කරන්න යන්නේ මොනවද? කානක් මැප් කියන කොටස. නේද? exam එකේ ගණන් නේද? ගොඩක් ලොකුවට අහනවා මේ කානක් මැප් කියන එකෙන්. තේරෙන්නේ නැති වෙයි. තේරෙන්නේ නැති නිසා මම මේ වීඩියෝ සෙෂන් එකක් ගත්තේ. නේද? ඒකින්ද හොඳට අහගන්න, මේක රෙකෝඩ් කරගන්න. ඒතර ඔයාලට ලේසි. නේද? මේකට එන්න කලින් මම අර පරණ ලෝ ටික මතක් කරානම්. බෝලියෙන් ඔයාලගේ ටියුට් එක මම පරණ ටියුට් එක මෙන්න මේ ලෝස් ටික පොඩ්ඩක් මම කතා කරා. ඔයාලට මතකද අර ඩෙන්ටිටි ලෝ? ඔව්. මොකද්ද කොහොමද ඒක කිව්වේ? එක සමාන දෙන්නෙක් එකතු වුණත් එක්කෙනෙක් තමයි අවුට්පුට් එක. එක සමාන දෙන්නෙක් ගොනු වුණත් එක්කෙනෙක් තමයි අවුට්පුට් එක එන්නේ. නේද? ඒ වගේම ඩීමෝගන් ලෝ අපි කතා කරා. ඒකේ මොකද්ද කරේ? මෙන්න මේ බාර් එක කඩන්න පුළුවන්. මැද තියෙන බාර් එක දෙපැත්තට බාර් එනවා. මැද ලකුණු මාරු වෙනවා. නේද? මෙන්න මේ වගේ යෝ ටිකක් අපි කතා කරා. ඒ වගේම බූලියන් පොසිටිව් ලේටස් ටිකක් අපි කතා කරා. A ධන A බා නැත්නම් B ධන B බා මේ වගේ ඕනම වෙන පැටර්න් එක උත්තරේ එකයි නේද? A ගුණ කිරීම A බා ගත්තොත් බිඳුවයි. මෙන්න මේ වගේ ටිකක් අපි පරණ ටියුට් වල කතා කරලා තියෙන්නේ. නේද? එතකොට මේ සියලු සමීකරණ මෙන්න මේ සියලු සමීකරණ ඔප්පු කරලා තියෙන්නේ මෙන්න මේ වගේ මොනවා කරලාද? මේ ට්‍රුත් ටේබල් නැදලා මේක අපි ටේබල් එක දාලා බලන්න පුළුවන් ඇත්තට මේ යකියන් සමාන වෙනවද කියලා. නේද? එහෙම තමයි මේක අපි මේවා ඇදලා ඔප්පු කරලා තියෙන්නේ. එතකොට මම මේ එක ප්‍රකාශයකට අදාළව මේක ඔප්පු කරේ කොහොමද කියලා ඔයාලත් එක්ක මම කතා කරන්න ඇති. නේද? එතකොට මම අහන්න කැමති හැමෝම මට chat section එකේ උත්තර දෙන්න. මම මෙහෙම එකක් දැන් ලියනවා. මේක උත්තරේ මට කියන්න පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලෝ ටිකක් කොළ ටිකක් ගන්න අතට. ෆෑන් ටිකක් ගන්න. කොළ ෆෑන් ගන්න අතට. මේකේ අපි ඇක්ටිවිටිස් එකම කරගෙන යන්න. නැත්තම් තේරෙන්නේ නැති වෙනවා. මෙතන AB ධන මම ලියනවා A B බා මේකේ උත්තරේ මට කියන්න කවුරු හරි හදලා කියන්න ටක් ගාලා AB ධන AB බා කියලා ගත්තොත් මොකද්ද උත්තරේ? ඔව් සනුක උත්තරේ දුන්නා A. තේරෙනවනේ කොහොමද මේක දෙන්නගේම මොකද වෙන්නේ? A නේද? කොමන් පොදු පද තියෙනවා A පොදු පද එළියට ගත්තා නේද? ඒකලා මැද ඉතුරු වෙනවා මෙතනින් මොකද්ද? මෙතනින් ඉතුරු වෙනවා B ව ධන මෙතනින් ඉතුරු වෙනවා කවුද? B බාව. එතකොට B ධන B බා හරියට අර මම උඩ බෝලියන් පොසිටිව් රේටස් වල තිබ්බා. A ධන A බාව මොකද්ද වෙන්නේ? එකයිනේ. එහෙනම් B ධන B බා කියන්නේ මොකද්ද? එකයි කියලා ලියන්න පුළුවන්. අපට අවසාන උත්තරේ A කියලා ගන්න පුළුවන්. මතකනේ අර බෝලියෙන් අපි සමීකරණ දාලා සුරු කරන හැටි. හරි. එතකොට මෙන්න මේ වගේ එකක් තිබ්බොත් මොන වගේ එකක්ද? පොඩක් ඉන්නේ යාළුවෙක් ඇවිල්ලා මම හිතන්නේ. හරි. එතකොට මේ වගේ එකක් තිබ්බොත් මොකද කරන්නේ අපි? මෙන්න මෙතන දැන් අපි හිතන්න ගොඩක් දිග එකක් තියෙනවා. ගොඩක් දිග එකක් තියෙනවා අපට සුළු කරන්න. මෙන්න මෙහෙම එකක් කියලා හිතමු අපි. ගොඩක් සුළු දිග එකක් තියෙනවා සුළු කරන්න. අපි කොහොමද කරන්නේ? මෙහෙම අපි කරමු. ඔයා හිතන්නේ මෙහෙම එකක් තියෙනවා කියලා සුළු කරන්න. මෙතන AB AB ධන AB බා AB බා ධන
AC AD ධන ABCD ABCD ධන ABC BCD A bar B bar C bar A bar B bar C bar D bar මේ වගේ ලොකු ප්‍රකාශනයක් ආව සුළු කරන්නේ කොහොමද ඈ අපි අර දන්නවා නේද අපි එක එක ලෝස් දන්නවා ඒ අපි මොනවද කරන්න පුළුවන් අපිට ඒ එක එක ලෝස් මොනවද කරන්න පුළුවන් අපිට ඇප්ලයි කරලා මේක අපිට මොන වෙලේ හරි මේක හදා ගන්න පුළුවන් නේද හැබැයි ටිකක් වෙලා යනවනේ මේ වගේ ලොකු ප්‍රකාශනයක් ආපත් සුළු කරන්න මොකද වෙන්නේ අපිට වෙලා යනවා නේද තේරෙනවනේ මෙයා බලා ඩෙන්ටිටි ලෝ දානවද නේද මේක ඩීමෝගන් දාන්න තියෙනවද විවිධ ලෝස් අපිට බලන්න එනවා මේක සුළු කරගන්න මම මෙතන ස්ක්‍රීන් එකේ ටිකයි තව ඕන නම් තව ලියන්න පුළුවන් නේද මෙන්න මේ වගේ විශාල ප්‍රකාශන අපිට සුළු කරන්න ආවොත් නේද අපි දන්නවා විනාඩි 10ක් 20ක් හරි අපි මේක try කරලා මොකද කරන්නේ අනිවාර්යයෙන්ම මේක අපි සුළු කරගන්න try කරනවා අපිට සුළු කරගන්න පුළුවන් නේද මම කියලා දෙන්න යන්නේ මොකද්ද මේ වගේ ලොකු ප්‍රකාශනයක් තිබ්බත් මොකද වෙන්නේ අපිට කෙලින්ම විනාඩියක් වගේ ඇතුළත සුළු කරන්න තියෙන ක්‍රමයක් තමයි මොකද්ද මෙන්න මේ කානප් මැප් කියලා කියන්නේ තේරෙනවද විනාඩියක් වගේ ඇතුළත මේ සේරම ලොකු පද ප්‍රකාශන සුළු කරගන්න පුළුවන් නේද ඒකෙන් තමයි අපි කානප් මැප් ඉගෙන ගන්නේ කානප් මැප් එතකොට ඒකෙන් අපිට එක්සෑම් එකේ ගණන් ගොඩක් අහනවා නේද ඒතර කානප් මැප් එතකොට දැන් අපි මං කියවන අර වගේ ලොකු ප්‍රකාශන විනාඩියක් වගේ ඇතුළත හදන්න පුළුවන් කියලා එහෙනම් අපි මේක මුලින් ඉගෙන ගන්න ඕනි නේද ඉගෙනගෙන ඉන්න එපා මේ කොහොමද කියලා මම කිව්වා ඔයගොල්ලන්ට කොළ ටිකක් ගන්න ෆෑන් ගන්න නේද කොළ ටිකක් ගන්න ෆෑන් ගන්න මම මේ කියන විදිහටම කරන්න නැත්නම් වැඩේ අපිට ගොඩ යන්න බෑ නේද කොළ ටිකක් එකතු කරගන්න ෆෑන් ටිකක් එකතු කරගන්න මුලින්ම අපි බලමු කානප් මැප් කියන කොටසේ කොහොමද මේ වැඩේ කරන්න කියලා කානප් මැප් කියන්නේ 아무තු දෙයක් නෙවෙයි නිකන් වගුවක් මේ වගුව ලියාගෙන හැටි අපිට පළවෙනියට පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනිම වැඩේ අපේ මොකද්ද? මෙන්න මේ වගුව කොහොමද හරියට ලියාගන්නේ කියලා. මම පොඩ්ඩක් zoom කරන්නම්. ඒතර කානප් මැප් එකට අපිට ගත්තොත් වැලියු දෙකකට අඳින්න එනවා එක්සෑම් එකේ වැලියු තුනකට අඳින්න එනවා. වැලියු හතරකට අපිට කානප් මැප් අඳින්න එනවා. එතකොට කොහොමද කරන්න කියලා අපි බලමු. නේද? ඔයගොල්ලෝ ෆෑනක් ගත්තද? ෆෑනක් ගන්න. එතකොට අපි වැලියු දෙක පොඩි මාතෘකාවක් දාගෙන කානප් මැප් වැලියු 2 කියලා. වැලියු දෙකක් තිබ්බොත් කොහොමද අපි අඳින්නේ? වැලියු දෙකක් තිබ්බොත් අපි කොහොමද මේක ඇඳගන්නේ? එහෙනව නේද? එහෙනවද? මම chat system එකට දැම්මා. පෙනීත් ඇහෙන්නේ නැද්ද? පෙනීත්. හරි. එතකොට මෙන්න මෙහෙම එකක් ඇඳ ගන්නකො අපි. හරි. කොලයක් ගන්න මෙහෙමයි අදින්නේ. නේද? වැලියු දෙකක් කියලා කියන්නේ නේද? මම කෙටින් ඔකේ දාලා ඇත්තේ ටියුට් එකේ මම දාලා ඇත්තේ නේද වැලියු කියලාම දාලා තියෙනවා නේද? එහෙනම් වැලියු කියන එක අමාරු වෙන්නේ මම වැල් කියලා කෙටින් කියන්නම් වැල් දෙකකට අපි අඳින්න ඕන වැල් තුනකට අඳින්න ඕන වැල් හතරකට අපිට අඳින්න පුළුවන් ඉන්න ඕන. එහෙනම් වැලියු දෙකකට කොහොමද මේක අඳින්නේ? මේ බලන්නකෝ. වැලියු දෙකකට අපිට කොහොමද අඳින්නේ මේක? මෙන්න මෙහෙම මේක අඳින්නේ. එතකොට මේක වැලියු දෙකකට අඳිනකොට මෙන්න මෙහෙමයි. නේද? දැන් මේකේ වැලියු දෙකක් කියලා කියන්නේ කොහොමද මේ? එකිනෙකට වෙනස් අකුරු මේකේ තියෙන දෙකයි. උදාහරණයක් AB. එකිනෙකට වෙනස් මේකේ අකුරු තියෙන්නේ මොනවද? අකුරු දෙකක් තමයි තියෙන්නේ. එකිනෙකට වෙනස් අකුරු දෙකයි තියෙන්නේ. නේද? A තියෙනවා B තියෙනවා. එහෙනම් මේක වැලියු දෙකේ ක්‍රමය. වැලියු දෙකයි තේරෙනවනේ. නේද? එකිනෙකට වෙනස් අකුරු දෙකයි තියෙන්නේ. A තියෙනවා B තියෙනවා. එහෙනම් මේක වැලියු දෙකේ ක්‍රමය. මේකෙදී අපි කොහොමද මේ වගු ඇඳගන්නේ? මෙන්න මේ වගේ ඇඳ ගන්නකො. මම කියලා දෙන්නම් කොහොමද මේක නාමකරණය ඇඳ ගන්න එපා. මේක මම කියන්නම්. නේද? මෙන්න මේක ඇඳ ගන්න. එහෙනම් මෙන්න මේ පළවෙනි කොටුව මොනවද කරගන්නේ? දැන් දෙන්නයි ඉන්නේ. නේද? රන් වෙන්න දෙයක් නැහැ. නේද? එහෙනම් මේ පළවෙනි කොටුව යා වෙන් කර ගන්නවා. නේද? දැන් දෙන්නෙක් ඉන්න හින්දා එක්කෙනෙක් භාගයක් එක්කෙනකොට
නේද? අනිත් භාගේ තව එක්කෙනෙකුට AB කියලා අපිට වෙන් කරගන්න පුළුවන්. නේද? එහෙනම් උඩට A යටට B කියලා වෙන් කරගන්නවා. මෙන්න මේ වගුව වැද ගන්නකෝ. මෙන්න මේ වගුව වැද ගන්න. AB. එතකොට මෙන්න මේ දකුණු පැත්තට මේ පැත්තට අපි මෙන්න මෙහෙම මෙහෙම ඇද ගන්නවා. එතකොට මේ පැත්තට දැන් කොටු දෙකක් ලියා ගන්නවා අපි මොකද්ද? එතකොට සාමාන්‍යයෙන් නම් එක්සෑම් එකේ මෙතන බිංදුව 1 කියලා දෙන්නේ. මේ පැත්තට බිංදුව 1 කියලා තමයි අපි ලියන්නේ. තේරෙනවද කියන දේ? අපි මෙතන බිංදුව 1 කියලා තමයි එක්සෑම් එකේ දෙන්නේ. මේ පැත්තේ බිංදුව 1 තමයි ලියාගන්නේ. අපි මේක ලියාගන්නේ පිළිවෙලක් තියෙනවා. ඒක තමයි අපි මතක තියාගන්න ඕන. වැලියු දෙකක් තිබොත් හරි සරලයි. මුලින් ඉන්න එක නා මුලින්ම අපි ලියාගන්නේ මොකද්ද? නෙගටිව් කියලා ලියා ගන්නවා A බා. නේද? ඊට පස්සේ යාගේ පොසිටිව් වැලියු එක ලියා ගන්නවා A. එහෙනම් මෙතන තිබ්බනම් C අපි කොහොමද ලියන්නේ? C බා C. ඔතන තිබ්බනම් D අපි කොහොමද ලියාගන්නේ මේ පැත්තට? D බා D කියලා තමයි ලියන්නේ. ඕක ක්‍රමය. මේක අනිවාර්යෙන් පුළුවන් ඉන්න ඕන මේක රටාවක්. මේක අනිවාර්යෙන් මේ විදිහම ලියන්න ඕන කාඩ් මැප් වල. ඕඩර් එක වැරද්දුවොත් ගාන වැරදිනවා. තේරෙනවද මම කියන එක? ඕඩර් එක වැරදුනොත් ගාන වැරදෙනවා. එහෙනම් පල්ලෙහාටත් එහෙම අපි ලියාගන්නේ මේ බලන්න B. එහෙනම් මේ පළවෙනි කොටුව කියන්නේ මොකද්ද? B බා ඊළඟට B. එතකොට මේ B බා වෙනුවට අපිට බිංදුව 1 දාන්න පුළුවන්. A බානේ. නේද? A 1 කියලා හිතන්න. එතකොට A බාට දාන්නේ අපි බිංදුව. A බාට සාමාන්‍යයෙන් අපි දාන්නේ බිංදුව Aට 1 කියලා දානවා. එතකොට එක්සෑම් එකේ මේ විදිහට තියෙන්නේ. එක්සෑම් එකේ සාමාන්‍යයෙන් බිංදුව 1 කියලා දෙන්නේ. අපි මොනවද කරගන්නේ? මෙයා බිංදුවක මතක තියාගන්න අමාරු හින්දා අපි අර පාඩම් කරපු රටාව මෙහෙම ලියලා දානවා. මෙහෙම ලියලා දාන්න. නේද? එහෙනම් අපි ලියන්නේ කොහොමද? A බා මුලින්ම ලියන්නේ යව නෙගටිව් කරලා ඊට පස්සේ යාගේ පොසිටිව් එක ලියනවා. එහෙනම් A තිබ්බනම් A බා කියලා ලියනවා A. නේද? ඊට පස්සේ මොනවද කරන්නේ අපි? B තිබ්බොත් මොකද කරන්නේ? B බා B කියලා අපි ලියා ගන්න ඕන. තේරෙනවද මම කියන එක? මේක තේරුම් නැති අය කවුරු හරි ඉන්නවද? මේක තේරුම්නේ නැති අය කවුරු හරි ඉන්නවද? මම ඔයාලට වොයිස් එක ඇක්ටිව් කරන්න. වොයිස් එක ඇක්ටිව් කරන්න. තේරුම් නැති කවුරු හරි ඉන්නවද කියලා කියන්න. මේක තේරුණාද? හැමෝටම තේරුණාද? හරි ගැටලුවක් නැහැ නේද? හරි. 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 එහෙනම් අපි ඊළඟ එකට යමු. නේද? මේ වැලියු දෙකේ ක්‍රමේනේ. අපි ඊළඟට එහෙනම් දැනගන්න ඕන මොකද්ද? වැලියු තුනකට කොහොමද මේක ඇඳගන්නේ කියලා. මම මේ කතා කරන්නේ තාම මොකද්ද? මේක ඇඳගන්නේ කොහොමද කියලා. නිකන් මේක නම් කරගන්නේ කොහොමද කියලා. අපි ගාන හැදුවේ නෑ මේකේ තාම. නේද? එහෙනම් අපි බලමු මේක කොහොමද වැලියු තුනකට අපි ඇඳගන්නේ. වැලියු තුනයි. එහෙනම් වැලියු තුනයි කියන්නේ මොකද්ද? එකිනෙකට වෙනස් අකුරු කීයද තියෙන්න පුළුවන්? එකිනෙකට වෙනස් අකුරු තුනක් තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ වගේ. එහෙනම් වැලියු තුනයි කියලා අපි හිතමු අපි ABC කියලා. ABC කියලා අපි හිතමු. වැලියු තුනේ මේ එකිනෙකට වෙනස් අකුරු තුනයි මේකේ තියෙන්නේ. A ඒවා තියෙනවා, B තියෙනවා, ඊට අමතරව මේකේ C තියෙනවා. එහෙනම් මේ වැලියු තුනකට එහෙනම් අපි බලමු වැලියු තුනකට කොහොමද මෙන්න මේක ඇඳගන්නේ කියලා. නේද? එතකොට එක්සෑම් එකේ මම කිව්වා බිංදුව 1 දෙන්න පුළුවන්. අපි අර ඕඩර් එක පාඩම් කරගන්න ඕන. මේක කවියක් වගේ පාඩම් කරගන්න. නේද? එහෙනම් මේකේ දැන් ඉස්සලා නම් දෙන්නයිනේ හිටියේ. ඉස්සෙල්ලා නම් දෙන්නයි හිටියේ. ඒකෙන් මොකද උනේ? දෙන්නෙක් හිටපින්දා මේ එක කොටුව උඩ එක්කනයි පල්ලෙහා එක්කනයි බෙදාගත්තා. දැන් අවුල තියෙන්නේ මොකද්ද? තුන් දෙනෙක් ඉන්නවා. එහෙනම් මෙන්න මේ උඩ කොටුවට නේද? උඩ කොටුවට දෙන්නෙක් කැමති. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි හොඩියේ මුලින් ආපු කට්ටිය තමයි උඩින් ඔක ලියාගන්නේ. උඩ කොටුවට දෙන්නෙක් ආසයි. මේ බලන්නකෝ. මෙතන එකිනෙකට වෙනස් අකුරු තුනයිනේ තියෙන්නේ. A B තියෙනවා C තියෙනවා. එහෙනම් A තියෙනවා. අය උනා තියෙන්නේ B තියෙනවා. C තියෙනවා. මුලින් ආපු දෙන්න කවුද? මෙයා එහෙනම්. එහෙනම් මේ දෙන්න තමයි උඩ කොටුව ගන්නෙ. නේද? උඩ භාගේ ගන්නෙ මේ දෙන්න. නේද? ඒ දෙන්න ආසයිලු නේද උඩ භාගෙට. නේද? අකුරු තුනක් තිබ්බොත් එහෙනම් මුලින් ඉන්න දෙන්න උඩ භාගේ ගන්න. නේද? එහෙනම් යට භාගේ දෙනවා කාටද? ඊළඟ එක්කනට. මෙතන නම් C. නේද? මෙන්න මෙහෙම තමයි අපි ටේබල් එක දාගන්නේ. එතකොට මෙතන අකුරු දෙකක් තියෙන හින්දා මේක ලියන්න පුළුවන් පැටර්න් ගාන වෙනස්. මේ ඕඩර් එකම ලියා ගන්න ඕන. නැත්තම් වරදිනවා. නේද? මේ ඕඩර් එකම ලියා ගන්න ඕනේ. මේ අපි තාම ගාන හැදුවේ නැහැ. මේවා අඳින්නේ කොහොමද කියලා අපි මේ ලියාගන්නේ. කානප් මැප් එක මම කිව්වා කානප් මැප් එක කියන්නේ නිකන් වගුවක්. වගුව අඳින විදිහ තමයි මම මේ කතා කරන්නේ. වැලියු එකක් තියෙනකොට නම් ඔයගොල්ලෝ දන්නවා නේද?
ඒක ලේසිනේ නේද? මුලින් මෙතන දැන් C තියෙනවා නම් මෙතන C බා නැත්තම් C කියලා ලියන්නේ. C බා C තමයි ඕඩර් එක ලියන්නේ. එහෙනම් අපි අමුතුවෙන් ඉගෙන ගන්න තියෙන මොකද්ද මේ පැත්තට ලියන්නේ කොහොමද කියලා. නේද? එහෙනම් කොහොමද කරන්නේ මේ බලන්න. ඉස්සල්ලත් මුලින් එන්න එක්කනා නෙගටිව් කරලා ලිව්වේ. එහෙනම් මෙතනත් දැන් මුලින් ඉන්න දෙන්නෙක් ඉන්නවා දැන් මෙතන. නේද? මුලින් ඉන්නවා දෙන්නෙක්. මේ බලන්න. A බා B බා කියලා දෙන්නෙක් ඉන්නවා. A B කියලා ඉන්නේ. එහෙනම් දෙකම අපි ලියනවා මොකද්ද? A බා B බා කියලා අපි ලියා ගන්නවා. එක්සෑම් එකේ කෙලිම බිංදු දෙකක් දෙන්න. බිංදුව කියන්නේ නෑ කියන එක බා කියන එක. නේද? එක්සෑම් එකේ මෙහෙම දෙන්න පුළුවන් මෙහෙම දෙන්න පුළුවන්. අපි මේ එක්සෑම් එකේ බිංදුව එක දුන්නත් අපි උඩින් මේ විදිහට මේ පේරි ලියා ගන්න. ඒතකොට ලේසි ඒගොල්ලන්ට පැටලෙන්නේ නෑ. ගාන හදනකොට පැටලෙන්නේ නෑ මෙන්න මේක ලියා ගන්න. නේද? එතකොට මේක පළවෙනිට මම ලියන කියලා දෙන්නම්. එතකොට මේක කොහොමද ලියන්නේ? A බා B බා ඊට පස්සේ ඊළඟ එක නම් මොකද කරන්නේ? දකුණෙන් ඉන්න නෙගටිව් එක නැති කියලා දානවා. මේ A බා B. ඊට පස්සේ මේ නෙගටිව් එක නැති කියලා දානවා. ඊට පස්සේ AB එහෙනම් ලියෙන්නේ. ඊට පස්සේ අවසානට තනියෙන් නෙගටිව් වෙලා නැත්තේ කවුද? තනියෙන් නෙගටිව් වුණා A. එහෙනම් නෙගටිව් වෙලා නැහැ තාම කවුද? තනියෙන් Bව. එහෙනම් අවසානට ලියන්නේ මොකද්ද? AB බා කියලා. Bව නෙගටිව් කරලා ලියනවා. ඊනවට තේරෙනව නේද? එතකොට මේක කවියක් වගේ පාඩම් කරන්න. A බා B බා A බා B AB AB බා. එහෙම තමයි ලියෙන්නේ. නේද? මේක කැමති විදිහට ඔයා මතක තියාගන්න. මුලින්ම මොකද්ද මේක අනිවාර්යෙන් මතක තියාගන්න යුතුයි. නැත්නම් ගාන වැරදිනවා. මේක A බා B බා ඊට පස්සේ A බා B AB ඊට පස්සේ මොකද ලියන්නේ? AB බා කියලා තමයි අපි ලියන්නේ. තේරෙනවද කියන එක? මෙන්න මේ විදිහට මේක ලියා ගන්නවා. නේද? එතකොට මේක බිංදුවක වලින් කිව්වොත් මොකද කරන්නේ? A බා B බා කියන්නේ දෙකම නෑනේ නෙගටිව් නේ. එහෙනම් බිංදු දෙකක්. A බා කියන්නේ Aව නෑ. එහෙනම් Aට බිංදුව Bට 1. AB කියන්නේ දෙන්නම ඉන්නවා. එහෙනම් දෙන්නටම 1. AB කියන්නේ දෙන්නම ඉන්නවනේ. එහෙනම් දෙන්නටම 1 දානවා. AB බා B බා කියන්නේ B නෑ. එහෙනම් 1 බිංදුව. මේ විදිහට අපි ලියා ගන්න ඕන. එහෙනම් මොකද පැටර්න් එක? A බා B බා A බා B AB A B බා කියලා තමයි අපි මේකේ ලියා ගන්න ඕන. තේරෙනවද? මෙන්න මේ විදිහට තමයි මේකේ පැටර්න් එක ලියාගන්නේ. නේද? එහෙනම් හරි සරලයි. අපි ඊළඟට බලමු මොකද්ද? පැටර්න්. ඒ කියන්නේ වැලියු 4කට කොහොමද කානප් මැප් එකක් ඇඳගන්නේ? වැලියු 4කට අපි කොහොමද කානප් මැප් එකක් ඇඳගන්නේ කියලා බලමු. එහෙනම් ලියා ගන්න කොලයක මොකද්ද? වැලියු 4කට කොහොමද කානප් මැප් එක ඇඳගන්නේ? එහෙනම් වැලියු 4ක් කියන්නේ මොනවද? එකිනෙකට වෙනස් මොකද වෙන්නේ? එකිනෙකට වෙනස් අකුරු කීයක් තියෙනවද? 4යි. දැන් ඉතින් ඉස්සලා වගේ නේද? ඉස්සලා වගේමයි දැන් මේකේ මොකද වෙන්නේ? A B C D කියලා එහෙනම් මේකේ අකුරු 4ක් තියෙනවා. එහෙනම් උඩ කොටුව ගන්නවා කවුද? දෙන්නෙක් ගන්නවා A B. ඊට පස්සේ ඊළඟ කොටුව ගන්නවා මොකද්ද? අනිත් දෙන්න ගන්නවා C D. එහෙනම් මේ වැලියු 4කට මේ පැත්තට ලිව්ව නේද පැටර්න් එකක්? A B වලට අපි අර පැටර්න් එකක් ලිව්වේ. ඒ වගේ ඕකෙදී මොකද කරන්නේ? හරි සරලයි පල්ලෙහාටත් ඒ පැටර්න් එකම ලියන්න තියෙන්නේ. මෙතන AB තිබ්බනම් අපි මොකද කරන්නේ? A බා B බා A බා B AB AB බා. මෙහෙමනේ අපි ලියන්නේ. නේද? දෙන්නම නෙගටිව් කරලා ලියනවා. පළවෙනි එක නා විතරක් නෙගටිව්, දෙන්නම පොසිටිව්, අවසාන එක නා නෙගටිව්. නේද? මේ විදිහට ලියනවා. එහෙනම් මෙතන CD පල්ලෙහාට කොහොමද ලියන්නේ? එහෙනම් ඒ රටාවමයි. කොහොමද එහෙනම් ලියන්නේ? දෙන්නම නෙගටිව් කරනවා. එහෙනම් කොහොමද? C බා D බා මෙතන ඊට පස්සේ පළවෙනි එක නා නෙගටිව්, C බා D ඊට පස්සේ දෙන්නම පොසිටිව් CD ඊට පස්සේ අගින් ඉන්න එක නා නෙගටිව් CD බා. එතන ඔයගොල්ලෝ මට කියන්න මෙතන EF තිබ්බොත් කොහොමද ලියන්නේ මම පල්ලෙහාට? මෙතන CD වෙනකොට මම පල්ලෙහාට පැටර්න් එක අපි ලියමු. පල්ලෙහාට දෙපැත්තට මෙතන එකම ලියෙන්නේ EF කියලා තියෙනවා. කොහොමද අපි ලියන්නේ? EF කියලා තිබ්බ මුලින්ම අපි ලියන්නේ මොකද්ද? දෙන්නගෙම නෙගටිව් නේ. එහෙනම් ලියන්නේ මොකද්ද? E බා F බා. ඊට පස්සේ මොකද ලියන්නේ? පළවෙනි එක නෙගටිව් කරලා. එහෙනම් පළවෙනි එක මෙයානේ. එහෙනම් E බා F කියලා තමයි ලියන්නේ. එහෙනම් ඊළඟට මොකද ලියන්නේ? තුන්වෙනි එක. දෙන්නම් පොසිටිව්. එහෙනම් තුන් දෙන්නම් පොසිටිව් කියන්නේ EF. නේද? අවසාන එක මං ඉරි නැති නේද ලියන්නම්. අවසාන එක මොකද වෙන්න ඕන එහෙනම්? අග එක නා නෙගටිව්. එහෙනම් මෙතන ලියෙන්නේ මොකද්ද? E F බා කියලා තමයි ලියන්නේ අපි. තේරෙනව නේද? දෙපැත්තටම එකම පැටර්න් එක යන්නේ එකම විදිහට යන්නේ. නේද? එහෙනම් මම මේ කියලා දුන්නේ මොනවද? කානප් මැප් එකක් ඇඳගන්නේ විදිහ. ඔයගොල්ලොත් කොලයකට අක් ගාලා මේ ඇඳගන්න විදිහ ඕන නම් ඇඳගන්න. නේද? මේක කානප් මැප් එකක් මෙහෙම තමයි නම් කරගන්නේ. නේද? වැලියු දෙකක් තිබ්බා A B. ඒතර ඒක ලේසි. කොහොමද වෙන්නේ? A AB ගත්තොත් නේද? එක කොටුව උඩින් අරබ දෙන්න භාගේ බෙදා ගන්නවා. හැබැයි වැලියු තුනක් තිබ්බ මොකද කරන්නේ? මුලින් ආපු දෙන්න උඩ භාගේ ගන්නවා. ඊළඟට තනි වෙන එක යට භාගේ ගන්නවා. වැලියු හතරක් තිබ්බොත් රන් වෙන දෙයක් නැහැ. මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ?
හතරක් දෙන්න තිබ්බ මොකද කරන්නේ? උඩ භාගෙ දෙන්නයි යට භාගෙ දෙන්නයි නේද අපිට බෙදා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා අපි බලමු. බිංදුව වලින් පටන් අරගෙන කැමති විදිහකට එන් කරන්න බැරිද? බෑ. මේකෙදි අනිවාර්යයෙන්ම මේ පැටර්න් එක අනිවාර්යයෙන්ම ලියන්න ඕන. මේ විදිහට ලියන්න ඕන. මේක ස්ටෑන්ඩඩ් ක්‍රමයක් නේ. නේද? මේවා අපිට වෙනස් කරන්න බෑ. නේද? මේක මේ විදිහටම වගු ලියා ගන්න. බිංදුව 1 බිංදුව මෙහෙම තමයි එක්සෑම් එකේ ඉන්නේ. එතකොට මම කියන්නේ මෙහෙම පාඩම් කරගන්න කියලා. ඒක ලේසි. එතකොට මේ බිංදුව කියන්නේ මුකුත් නැහැ. නේද? එතකොට මේකට අදාළව අපිට මේ පැටර්න් එක ලියා ගන්න ලේසිනේ. නේද? මේක ගාන හදන්න ගියාම මම ඔයගොල්ලෝ තේරෙයි. නේද? එතකොට මම කියලා දෙන්නම්. නේද? ගානත් අපි තාම හදන්න ගියේ නෑ. අපි තාම මේක මොනවද කරන්නේ? අපි මේ කාණත් මේ පිගෙන ගන්න ගමන් ඉන්නේ. අපි ඊට පස්සේ බලමු ගාන හදන්න ගියාම කොහොමද මේක හදන්නේ කියලා. පළවෙනි පියවර තමයි මම මේ කියලා දුන්නේ. මොකද්ද? මුලින්ම ඔයාලට කාණත් මැප් එකක් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. වැලියු 2කට, වැලියු 3කට, වැලියු 4කට. නේද? හරි. එහෙනම් අපි ඉස්සරහට යමු පාඩමේ. මෙතනට එනකන් තේරුම් නැත්තම් මොනව හරි කියන්න. මෙතනට එනකන් තේරුනේ නැත්තම් මම ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්නම් කතා කරන්න. මොනව හරි දෙනවනම් කියන්න ටක් ගාලා. හරි. දැන් කියන්න පුළුවන්. හරි නේද? හරි. හරි. හරි අපි ඉස්සරහට යමු. ඉස්සරහට යමු. හරි ඔයගොල්ලෝ දැන් මොකුත් ඔබන්න එපා මම මෙහෙම මියුට් කරනවා සේරම හරි හරි අපි ඉස්සරහට යමු ABC වගේ ඔයාලගේ මියුට් කරගන්න ඔයාලගේ devices මියුට් කරගන්න මියුට් කරලා නැති අය ඉන්නවා මියුට් කරගන්න මෙහෙම මට මියුට් කරන්න දෙන්නේ නැහැ හරි දැන් හරි එතකොට ABC වගේ එක කොටුවක එන්න බැරිද බෑ ABC වගේ එක කොටුවක එන්න බෑ අනිවාර්යයෙන්ම ඒ ඉතින් ABC කියන අකුරු තුනයිනේ. අකුරු තුනක් આવොත් අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? උඩට දෙකයි යටට ඊළඟ අකුරු දානවා. එහෙම තමයි අපි ලියන්නේ. නේද? අකුරු තුනක් આવොත් ස්ටෑන්ඩඩ් ක්‍රමයක් නේ මේක. මේක අනිවාර්යයෙන්ම වැලියු 2කට නැත්නම් වැලියු 3කට නැත්නම් වැලියු 4කට තමයි අපට එක්සෑම් එකේ ගාන එන්නේ. නේද? ඒකින්ද එහෙම එන්නේ නැහැ. ඊට පස්සේ ඇහෙන්නේ නැහැ. ඒ මොකද? දැන් ඇහෙනවද? හරිද? හරි නේද? හරි. එහෙනම් මේ බලන්නකෝ. මේ බලන්න අර අකුරු තුනක් ආවොත් මොකද කරන්නේ අපි? අකුරු තුනක් ආවොත් අනිවාර්යයෙන්ම එකම කොටුවේ තුනම ලියන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ ක්‍රම තුනකට තමයි අනිවාර්යයෙන්ම ගාන දෙන්නේ. එක වැලියු 2කට දෙනවා, වැලියු 3කට දෙනවා, වැලියු 4කට දෙනවා. නේද? මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕන අපට දීලා තියෙන වැලියු. මම කියවනේ මෙහෙම ලොකු ප්‍රකාශන දෙන්න පුළුවන් සුළු කරන්න කියලා. මේක අපි මාක් කරගන්නේ කොහොමද කියලා අපි ඊට පස්සේ කතා කරමු. නේද? මේක කොහොමද මාක් කරගන්නේ කියලා කතා කරමු. දැන් ඕගොල්ලෝ ඇඳගත්ත කොලයක් තියෙනව නේද? ඕගොල්ලෝ ගා දැන් කොලයක් තියෙනවනේ මෙහෙම වගුවක් ගහගත්ත. නැත්නම් දැම්ම ටක් ගාලා මේ වගුව ඇඳ ගන්න ටක් ගාලා මේකේ වගුව විතරයි ඈ මේ මාක් බිංදුවක දාන්න එපා මේවා ඈ මේවා දාන්න නැතුව මේ ටික දාන්න නැතුව මේ අනිත් ටික ටක් ගාලා ඇඳ ගන්න මේ ටික මොකුත් දාන්නේ නැහැ මම මේ රවුන්ඩ් කරලා තියෙන මොකුත් දාන්න එපා අනිත් ටික නිකන් වගුව ඇඳ ගන්න විදිහ වැලියු දෙක
නෑ දැනට මේක විතරක්. පළවෙනි එක විතරක් ඈ. මේක විතරක් ඇඳ ගන්න අපි ඊළඟ එකේ නේද? ඒකේ වැලියු මාක් කරනකොට අපි මාක් කරමු. දැනට මේක විතරක්. දැනට මේ කොට විතරක් ඇඳ ගන්න අපිට තියෙන ප්‍රකාශනය මෙහෙම එකක්. මේ ප්‍රකාශනයත් උඩින් හරි පල්ලෙන් හරි ලියා ගන්න. මේක මාක් කරලා තියෙනක නේද? එපා. හරි නේද? මේක විතරක් අද ගන්න. පළවෙනි එක විතරයි දැනට. පළවෙනි එක විතරක් බලමු. ඊට පස්සේ අපි අනිත් ඒවා බලමු. නේද? එක එක ටික ටික ඉගෙන ගමු අපි. දැනට මේක විතරයි. නේද? මේක විතරයි. හරි. ඇඳගෙන නේද ඇත්තේ. දැන් අපිට හිතන්න දැන් අපි ඉගෙන ගන්න ඕන මොකද්ද? මුලින් අපි කතා කරා කොහොමද කාණක් මැප් එකක් ඇඳගෙන නම් කරගන්නේ. දැන් අපිට දීලා තියෙන ප්‍රකාශනයක් මොකද කරන්නේ? මේ කාණක් මැප් එකේ ඇඳගන්නේ කොහොමද කියලා අපි බලමු. නේද? අපිට දීලා තියෙනවා මෙන්න මේ ප්‍රකාශනය. මොකද්ද බලන්න? AB බා තියෙනවා ධන AB කියලා තියෙනවා. අපි මේක මාක් කරගෙන දැනගන්න ඕනේ මේකේ. අන්න ඒකයි තමයි අපි කතා කරන්නේ. අපේ ප්‍රකාශනය ඇවිල්ලා මොකද්ද? මම මේකක් ගන්නම්. එහෙම මෙහෙම එකක් නේ. මෙහෙම එකක් නේ අපිට මාක් කරන්න තියෙන්නේ. ඒතර මොකද කරන්න ඕන? මෙහෙම එකක් තමයි මාක් කරන්න තියෙන්නේ. ඒතර මේක මාක් කරන්න තමයි අපි දැනගන්න ඕනේ. ඒක තමයි දැන් අපි කරන්න හදන්නේ. එතකොට මේ මාක් කරනකොට අපි මාක් කරනවා අනිවාර්යයෙන්ම හරියක් දාගන්න. නේද? මම කියලා දෙන්නම් කොහොමද මාක් කරන්න කියලා හරි සරලයි. නේද? මේකෙන් තියෙන්නේ දැන් මම පළවෙනි පදේ ගන්නම්. පළවෙනි පදේ මේ බලන්න. පළවෙනි පදේ තියෙන්නේ A B බා කියලා. A B බා කියලා තියෙන්නේ. එතකොට A පේලිය අල්ල ගන්න. A කියන්නේ මොකද්ද? A බා A මෙයානේ. එහෙනම් පල්ලෙහාට. A පේලිය කියන්නේ මෙහාටනේ. A කියන්නේ මෙහෙට. හරිනේ? Aට අදාළව මේ පැත්තේ මෙහෙන් බලන්නේ. උඩින් බලන්නේ අපි මේ A. නේද? ඊට පස්සේ අපි B කින් හොයාගන්න ඕන මොකද්ද? B බා. එහෙනම් B බා කියන්නේ පළවෙනි ඊටම එක. මේක. එහෙනම් මේ පැත්තට A කියන්නේ මොකද්ද? මෙයානේ මෙතන. ඒ කියන්නේ දෙපැත්තම කැපෙන තැන මෙතන නේද? ඔය කියන්නේ මේ කොටුව ගැන කියන්නේ. නේද? ඒක තේරෙනවද? මේ කොටුව ගැන කියන්නේ කියලා. තේරුණාද? අර මැසේජ් එකේ chat එකේ දාන්න තේරුණාද කියලා? හරි. නේද? A B බා කියලානේ තියෙන්නේ. A B බා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියන්නේ මේ කොටුව ගැන. එහෙනම් A B බාගෙන් තියෙනව නේද එකක්. එහෙනම් මේක තියෙනවා. එහෙනම් අපි මෙතන එක දානවා. තියෙනව එක දානවා. මේ පදේ. මේක දැන් අපි මාක් කරගත්තනේ. දැන් මෙතන පද ඔයා හිතන්නකෝ 15ක් 20ක් විතර තිබ්බා කියලා. ඒතර මතක නෑ මම මේකේ මාක් කරගත්තේ මොකද්ද? නේද? මාක් කරගත්තේ නැතිව මොනවද කියලා ඔයාට මතක නෑ. ඒකෙන්ද මොකද්ද කරන්න ඕන? මේ එකක් මාක් කරගත්තට පස්සේ ඒකට පොඩි හරියක් දාගන්න. නේද? පෙන්සිලින් හරි පේනින් හරි පොඩි හරියක් දාගන්නවා. ඒක හරි කියලා. ඊට පස්සේ තියෙනවා අය අපිට මාක් කරන්න මොකද්ද? A B. A කියන්නේ මේ පේලිය. B කියන්නේ මේ පේලිය. ඒ කියන්නේ දෙකම කැපෙන තැන මෙතන නේද? දෙකම කැපෙන්නේ එතනින් නේද? දෙකම කැපෙන්නේ මෙතන නේද? එහෙනම් මෙතනත් අපි මාක් කරගත්තා. එහෙනම් දැන් අපිට තිබේ ප්‍රකාශන දෙකයි. මම මේක තේරුම් ගන්න මම මේ පොඩි උදාහරණයක් කරන්නේ. එහෙනම් ඔතන පද 15ක් තිබ්බොත් එක ඒවා කීයක් තියෙනවද? එකව 15ක් තියෙන්න ඕන. හැබැයි එච්චර එන්නේ දැන් වැලියු දෙකකදී අනිවාර්යෙන් අපි දන්නවා උපරිම 4යි මේක ලියා ගන්න පුළුවන්. නේද? එහෙනම් වැලියු දෙක නම් උපරිම 4ක ප්‍රකාශන තමයි එන්නේ. ඇයි මේ කොට 4 ඉවර වෙනවනේ එතකොට? නේද? එහෙනම් මෙන්න මේ වගේ තියෙන ඒවා. දැන් මෙතන දෙකයිනේ තියෙන්නේ. දෙකයි නම් අනිවාර්යයෙන් එකේ දෙකක් තියෙන්න ඕන. අනිත් ඒවා නෑනේ. ඒ හින්දා අනිත් තැන් වලට මොකද කරන්න ඕන? ඔයා බින්දු දාන්න ඕන. අනිත් තැන් වලට බින්දු දාන්න. මේක තේරුණාද? මේක ගැටලුවක් නෑනේ. හරි. එහෙනම් මේ නම් කරගන්න ඉතින් තමයි මම මේ කතා කරන්නේ. නම් කරගන්න ඉතින් තමයි මේ කතා කරන්නේ. හරි. එහෙනම් ඔහොම අපි බලමු 3ක් තිබ්බ කොහොමද නම් කරගන්නේ? 4ක් තිබ්බ කොහොමද නම් කරගන්නේ? නේද? 3 එකෙන් දැන් ඔයාලට තේරෙනවා කොහොමද කරන්න කියලා. නේද? එහෙනම් මම යන්නම් නැවත
නේද? මෙන්න මෙතෙන්ට මම මෙතන යට විකාශනය මම මේක කොපි එක කරන් ගේන්නම්. මෙන්න මේක ඔයාලා ඇඳලා නැත්නම් ඇඳ ගන්න. එතකොට ඔයාලට මේ පන්තියේ හිටියා වගේම මේ ලෙසන් එක කරගන්න පුළුවන්. නේද? පන්තිත් මේ අඳිනවනේ. එතකොට මෙන්න මේ ප්‍රකාශනයේ වට තියෙන මාක් කරන්න කියලා හිතන්නකෝ. අපි ක්ලාස් වලට වැඩිය ගොඩක් ඉස්සරහට කරලා තියෙන්නේ. තේරෙනවද? පන්තියේ මේවා සේරම මොකක් කරලා නැතිව ඇති. ඒකින්ද හොඳට අල්ලා ගන්න ලේසියෙම මට එන්නේ මිනිත් නැහැ ක්ලාස් එකට. පුළුවන් තරම් නේද? තේරෙන්නේ නැත්නම් chat එකේ දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. නේද? මෙන්න මේ ප්‍රකාශනය. මෙන්න මේ ප්‍රකාශනය අපි මාක් කරමු. මේක අපි මාක් කරමු. කොහොමද මේක මාක් කරගන්නේ? නේද? එහෙනම් තියෙන ප්‍රකාශන කීයක් තියෙනවද? පද කීයක් තියෙනවද? එහෙන්න ඕනි. මොකක් හරි අවුලක්ද? ඇහෙන්නේ නැති කට්ටිය නැවත ඩිස්කනෙක්ට් වෙලා කනෙක්ට් වෙන්න. දන්නේ නැහැ මොකද කියලා. අනික් කට්ටියට ඇහෙනව නේද? එක්කෙනෙක් දෙන්නෙක් ඇහෙන්නේ නැහැ කියලා මෙසේජ් දානවා. එහෙනම් මේ බලන්න මෙතන කීයක් තියෙනවද? මෙතන පද කීයක් තියෙනවද මේ? 1 2 3 4යි. දැන් ලකුණේම 4ක් තියෙනවා මේ. 3යි නේ 4යි. මේ බලන්න හොඳට. A B C bar. මේකේ මං හිතන්නේ මේ ප්‍රකාශනයේ වචන කීයක් තියෙනවද? 1 2 3යි 4ක් තියෙනවා. තේරෙනව නේද මම කියන එක? එහෙනම් ප්‍රකාශනයේ වචන 4ක් තියෙනවානේ. මෙන්න මෙහෙම 4ක් තියෙයි. 4ක් තියෙනවා. එතකොට අපි මේක නම් කරගන්නේ කොහොමද? අර විදිහමයි. එතකොට දැන් මේකේ දෙක තියෙන්නේ. දෙක දැන් උඩ පිළියන්නේ දෙකනේ. එහෙනම් දෙකෙන් හරි එක තෝරගන්න ඕන. පළවෙනි තියෙන්නේ A B C bar. මේක වල ලියාගන්න නැත්තම් ටග්ග ලියාගන්නේ A B C bar. ඒක කොහොමද මාක් කරන්නේ? එහෙනම් අපි A B කියන්නේ මේක. C bar කියන්නේ මෙතන. එහෙනම් 1යි. එහෙනම් මෙතනට මේ පිළිට හරියක් දැම්ම. ඊට පස්සේ තියෙනවා A B bar. උඩින් මම තෝරගන්න ඕනේ A B bar කියන එක. A B bar කියන්නේ මෙයානේ. දැක්කනේ මේක බිඳු දාගත්තොත් ඒක තේරෙනවාදී. ඒකින්ද මෙහෙම තමයි මම ඒකින්ද මෙන්න මේ විදිහට මම ලිව්වේ. එහෙනම් මෙතන බලන්න A B bar කියලා තියෙන්නේ. එහෙනම් උඩින් ගන්න A B bar යටින් එනවා කවුද? C bar එනවා. එහෙනම් මෙහෙන් එනවා A B bar යටින් එනවා කවුද? C bar කියන්නේ මෙන්න මෙතන. A B bar මෙහෙන් එනවා C bar මෙහෙන් එන්නේ. එහෙනම් මෙතන ටිකක් දානවා. එහෙනම් මේක මම මාක් කරලා ඉවරයි. ඊට පස්සේ තියෙනවා අපට A B C ව මාක් කරගන්න. A B C ව මාක් කරගන්න ඕනි. එහෙනම් A B කියන්නේ මෙයා A B C කියන්නේ මෙයා. එහෙනම් මෙතින් තමයි එක වැටෙන්නේ. එහෙනම් මෙයාවත් හරි කියලා හරියට දාගන්න. එහෙනම් මෙතන තියෙන මොකද ආයෙත් A B භාව. A B භාව කියන්නේ මේ පේලිය. ඊට පස්සේ තියෙනවා C. එහෙනම් A B භාව කියන්නේ මේ පේලිය. C කියන්නේ මොකද්ද? මෙහෙන් එන එක. එහෙනම් මෙතන 1යි. එහෙනම් මොකද වෙන්නේ? අපි පද 4ක් තිබ්බා. අපි 4ම මාක් කරගත්තා. නේද? පද 4ක් තිබ්බා. අපි 4ම මාක් කරගත්තා. එහෙනම් අනිත් ඒවා නෑනේ. අනිත් ඒවාට මොනවද කරන්නේ? අපි බිංදු දාගන්නවා. හරි. මේක තේරෙනව නේද? පොඩක් chat section එකේ දාන්න එක්කෙනෙක් හරි කවන්නේ. තේරුණා නේ? ගැටලුවක් නෑනේ. හරි. හරි. එහෙනම් අපි මේක තේරෙනව නේ? එහෙනම් අපි බලමු. තව වෙලාවුණුද මේක ඇඳ ගන්න ඔයගොල්ලන්ට? එහෙනම් දැන් අඳින්න එපා වෙලාව නැත්තම්. ඉතින් මේ වීඩියෝ එක තියෙනවනේ. වීඩියෝ කරගෙන හරිය බලන්න පුළුවන් නේ. දැන් ඇඳ ගන්නවා නම් ලේසියි ඔයගොල්ලන්ට. ඒකට තේරෙනවා. දැන් මේක ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට අපි යන් 4 නේද? 4 වෙනි එක මාක් කරගන්න. තේරෙනවනේ ඒක ඉතින්. දැන් හරි සරලයි. ඒගොල්ලෝ දන්නවා මොකද්ද නේද වෙන්නේ කියලා. එහෙනම් මම ඒකෙත් මෙතන දාන්නම් ප්‍රකාශනයක්. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා හිතන්න. මම මේක zoom කරන්න. ඒතර පෙනේ. එහෙනම් මට මෙන්න මේ ප්‍රකාශනය මේකේ මාක් කරගන්න ඕන. මම කොහොමද කරන්නේ? නේද? කොහොමද කරන්නේ? ඕගොල්ලෝ කියන්න. හරිද? ඕගොල්ලෝ කියන්න කොහොමද කරන්නේ කියලා. මම පෙන්නන කොටුවක් නේද? chat session එකේ දාන්න එකට දාන්නේ බිඳුවද කියලා. මෙතන. නෑ අපි මෙහෙම යන්කෝ. A B C D. මම මේක කොහොම කරගෙන යන්නම්. A B C D. A B C D කියන්නේ කොහෙද? A B කියන්නේ මේ පෙළිය මෙහින් පල්ලෙහාට. C D කියන්නේ මොකද්ද? මෙන්න මේක. එන ඔය අහුවෙන්නේ කොහෙද? මෙතනට නේද හම්බෙන්නේ. A B C D කියන්නේ මෙතන. එහෙනම් මෙතනට එක්කෙනයි. හරි. එහෙනම් ඊළඟට අපි මාක් කරගන්නවා මොකද්ද? A B bar C D. A B bar කියන්නේ මේ පේලිය. C D කියන්නේ මොකද්ද? මෙන්න මෙතන නේද?
අන්න රයිට්. මෙතන ඒක අපි දානවා. ඊට පස්සේ ඒක මාක් කරා. ඊට පස්සේ ABC වලින් එහෙනම් අපි ගන්න උලින් ගන්න AB නේ. AB කියන්නේ මේ පෙළිය. CD බා කියන්නේ මොකද්ද? මෙන්න මේ පෙළිය. එහෙනම් මෙතන නේද එක වැටෙන්නේ? මෙතන තමයි එක වැටෙන්නේ. එහෙනම් මෙහෙන් එනවා AB, මෙහෙන් එනවා CD බා. AB CD බා එනවා. ඒතර මේ පැත්තෙන් එනවා මොකද්ද? AB බා, මෙහෙන් CD බා. උඩින් එනවා AB බා, මෙහෙන් එනවා CD බා. එහෙනම් මේ බලන්න AB CD බා කියන්නේ කොහෙද? AB CD බා කියන්නේ මෙතන. හරිද? ඊළඟ එක බලන්න. A බා B බා කියන මේක CD බා. CD බා කියන්නේ කොහෙද? මෙයා නේද? අන්න රයිට්. මෙතන නේද? මං හරියට යන්ද නේද? A B බා මෙහෙන් එනවා. CD බා මෙහෙන් එනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් එක මොකද කරන්නේ? අනිත් තැන් වලට අපි බිංදු දානවා. මේවා සේරම අනිවාර්යෙන් බිංදු දා ගන්න ඕන. දැන් අපි ගාන හදලා ඉවරද? නෑ. අපි මේ නේද කරන ස්ටෙප් තමයි අපි මේ කතා කරන්නේ. මුලින්ම කානප් මැප් එක ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මෙහෙන් ප්‍රකාශන දුන්නොත් මොකද වෙන්නේ? ඒකෙන් අන්න රයිට්. මොනවද වෙන්න ඕන? ඒක මාක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? මම දැන් කානප් මැප් එකක් දෙනවා ඔයගොල්ලන්ට. ඒකේ මට අගය ඒ කියන්නේ මම කෙලින්ම මෙහෙම ලියනවා. මම මෙතන එක බිංදු ටිකක් දානවා. එකෙන් කියවෙන ප්‍රකාශනය ඔයගොල්ලෝ මට කියන්න ඕන. දැන් අපි රිවර්ස් පැත්ත හිතමු. දැන් මෙතන අංක ටිකක් දැම්මොත් එකෙන් කියවෙන්නේ මොකද්ද කියලා ප්‍රකාශන ටික ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ මම මෙතන දාන්නම්. මෙහෙම එකක් මම දැන් ලියනවා. මෙතන 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව. මෙහෙම එකක් දුන්නොත් මේකෙන් කියවෙන්නේ මොකක්ද කියලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ලේසිනේ. කොහොමද අපි කරන්නේ? මේ එක තියෙන එක උඩින් බලනවා. උඩින් තියෙන්නේ මොකද්ද? A බා B බා. මේ පැත්තෙන් තියෙන්නේ මොකද්ද? එහෙනම් මේ පැත්තෙන් ඉන්නේ C බා D බා. එහෙනම් මේ එක ගැන හිතුවොත් ඒකට එයාට අදාළ වචනේ තමයි පදේ තමයි මොකද්ද? A බා B බා C බා D බා. ධන එතකොට මෙයාට තියෙන වචනේ කියන්න බලන්න. මෙහෙම එකේ පද මේ වගේ පද කීයක් ලියවේද කියලා මට කියන්නකො මුලින්. අර chat session එකට දාන්න මේ වගේ වචන කීයක් ලියවේද? මේක බලපු ගමන් කියන්න පුළුවන් ඉන්න ඕන ඔයගොල්ලන්ට. 7යි. ඔව්. තේරලා තියෙනවා හැමෝටම. නේද? එහෙනම් ඔයාලට තේරෙනවනේ මේ වගේ එහෙනම් අනිත් පැත්තට කරගන්න පුළුවන් ඉන්න ඕන නේද? මෙතන එක තියෙන පද හරිය සරලයි. උඩින් බලන්න නේද? සයිඩ් එකෙන් බලන්න. එතන කියවෙන දේ ලියනවා. දැන් දෙවෙනි එක ලියුවොත් අපි කොහොමද ලියන්නේ? උඩින් එනවා A බා B මේ පැත්තෙන් එනවා මොකද්ද? C බා D බා. එහෙනම් මෙතෙන් එනවා මොකද්ද? A බා B මේ පැත්තෙන් එනවා මොකද්ද? C බා මම හිතුවේ C බා D බා. මෙන්න මෙහෙම වලට ප්‍රකාශන ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි සරලයි. හරි. දැන් අපි බලමු කොහොමද ගාන හදන්නේ කියලා. දැන් යමු අපි ගාන සුළු කරලා දාන්න. නේද? හරි. එතකොට අපි ටිකක් පල්ලෙහාට යමු අපේ PDF එකේ. මම මේක දාලා තියෙනවා ඔයගොල්ලන්ට. හරි. එහෙනම් අපේ පළවෙනි ස්ටෙප් එක තමයි මොකද්ද? පළවෙනි ස්ටෙප් එක තමයි නේද? කානම් මැප් එකක් ඇද ගන්න පුළුවන් වෙන්න ඕන. මම කතා කරා කොහොමද අඳින්නේ කියලා. නේද? ඊට පස්සේ අපිට දීලා තියෙන වැලියු ටිකක් මොනවද කරගන්න වෙන්නේ? අනිවාර්යෙන් මේකේ මාක් කරගන්න පුළුවන් වෙන්න ඕන. අපි දෙවෙනි ස්ටෙප් ටිකත් අපි කතා කරා. එහෙනම් අපි තුන්වෙනි එක තමයි මොකද්ද? drop-in technique. මේක අපි ගාන සුළු කරන්න කලින් drop කරනවා කියලා වැඩක් කරනවා. මොකද්ද? drop කරනවා කියලා වැඩක් කරනවා. අන්න ඒක කොහොමද කරන්න කියලා අපි පොඩ්ඩක් බලමු. ඒ කියන්නේ මෙන්න මෙතන දැන් අපි එක බිංදු දාගත්තානේ. දැන් මෙතන මම එක බිංදු දාගත්තානේ. මම මෙතන ගත්තේ මම නැවත මේක ලියන්නම්කෝ. මෙතන කොහොමද ලියන්නේ? AB බා. ඒ කියන්නේ මෙහෙන් එනවා මෙහෙන් එකයි. නේද? AB කියන්නේ මෙතන එකයි. අන්න රයිට්. මේ ගාන හදනකොට අපි මේව group කරනවා. group කියන්නේ කණ්ඩායම් වලට ගහනවා. නේද? ඔයාලගේ පන්තියේ තියෙනවනේ සෙට් එකක්. ඔයත් එක්ක යාළුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. අන්න ඔයාලගේ group එක. අන්න ඒ වගේ මේකේ group බෙදන්න තමයි අපි දැන් යන්නේ. නේද? එතකොට group බෙදන්න පුළුවන් මෙහෙම. එතකොට group බෙදන්න බෑ මේ බිංදුව එක යා කරන්නේ නැහැ. නේද? group බෙදනකොට අපි එක ඒවා තමයි අල්ලගන්නේ. එක ඒවා. නේද? එක ඒවා. නේද? එක ඒවා තමයි අපිට group කරන්න පුළුවන්. පළවෙනි නීතිය ඒක. අපි group කරනකොට මේ බිංදුව ඒවා group කරන්න බෑ අපිට කවදාවත්.
ඒ වගේ මෙහෙම ඇලේට ගෲප් කරන්න බෑ. මේ වගේ රූල් ටිකක් තියෙනවා. අපි බලමු මේ රූල් ටික මොනවද කියලා. නේද? එතකොට ගෲප් කරන්න පුළුවන් දෙකේ ඕඩර් එකේ යන ඒවා විතරයි. ඒ කියන්නේ දෙකේ බල වලින් තියෙනවා විතරයි නේද අපිට ගෲප් කරන්න පුළුවන්. මොනවද දෙකේ බල? මට කියන්න බලන්න දෙකේ බල. දෙකේ බිඳුව තියෙනවා කීයද? දෙකේ බල වලට තියෙන විතරයි ගෲප් කරගෙන යන්න පුළුවන්. දෙකේ බිඳුව තියෙනවා. දෙකේ බිඳුව කියන්නේ කීයද? දෙකේ බිඳුව කියන්නේ 1යි. ඕනම පදයක බිඳුවේ බලය 1යිනේ. දෙකේ 1 කීයද? එහෙනම් දෙන්නේ ගෲප් කරන්න පුළුවන්. නේද? ඊට පස්සේ එනවා මොකද්ද? දෙකේ එනවා. දෙකේ කියන්නේ මොකද්ද? 4. එහෙනම් 4 දෙනෙක් ගෲප් කරන්න පුළුවන්. එහෙනම් එකේව 4ක් හොයා ගන්න ඕන අපි. කොහොමද ගෲප් කරන්න කියලා මම කියලා දෙන්නම්. මේ දෙකේ පාදෙන් තියෙනවා විතරයි අපිට ගෲප් කරගෙන යන්න පුළුවන්. එහෙනම් දෙකේ බිඳුව තියෙනවා, දෙකේ 1 තියෙනවා, දෙකේ 2 තියෙනවා. ඊට පස්සේ දෙකේ 3 කියන්නේ කීයද? 8යි, දෙකේ 4 කොහොමද තව ලියන්න පුළුවන් දෙකේ පාදෙන් ලියුවොත් මොනවම 16යි උත්තර ලියෙන්නේ නැහැ. උඩරිම ගියොත් එතන උත්තරින් නවතිනවා. නේද? මේ 1 2 4 8 16 ඔන්න ඔය විදිහට තමයි මේක ගෲප් කරන්න පුළුවන්. තේරෙනවද මම කියන එක? මේ දෙකේ බලවලින් තියෙන තමයි ගෲප් කරන්න පුළුවන්. එහෙනම් මේකේ ඉන්න එක්කෙනෙක් දැන් මෙතන මම ගත්තොත් මේ බලන්නකෝ. දැන් මෙතන ඉන්න කවුද? මෙන්න මේ දෙන්නේ කියලා. එහෙනම් මෙතන දැන් මට ඕන නම් මෙයාව මොකද කරන්න පුළුවන්? ඕන නම් මෙයාව තනියෙන් මේ ගෲප් කරන්න පුළුවන්. ඔන්න එක ගෲප් එකක් මේ තනියෙන්. හැබැයි පන්තික තනියෙන් ඉන්න එක හොඳ නෑනේ. පුළුවන් තරම් යාළුවෝ වැඩි වෙන තරමට හොඳයි. නේද? ඒ කියන්නේ දැන් මේක අපිට ගෲප් කරන්න පුළුවන්කම තියෙද්දී නේද? තනියෙන් තියලා හරියන්නේ නෑ. දැන් අපිට දෙන්නෙක් විතර හදන්න පුළුවන් නේ. නේද? දෙන්නෙක් මෙහෙම ගෲප් කරන්න පුළුවන්. ඒක මම පස්සේ කියලා දෙන්නම්. නේද? එතකොට අපිට ගෲප් හදන්න පුළුවන් තනියෙන්. මේක ක්‍රමයක්. දෙන්න. මෙහෙම පුළුවන්. මෙහෙම පුළුවන්ද? මෙහෙම බෑ. මම කිව්වා ගෲප් කරන්න පුළුවන් මොනවා විතරද? එකේ ඒවා විතරයි. පුළුවන්. නේද? බිඳුව අපි එහෙම ගන්නෙ නෑ. බිඳුව අපි ගන්න නෑ අපේ සෙට් එකට. නේද? එකේ ඒවා විතරයි අපි නේද? මොනවද කරන්නේ? ගෲප් කරන්නේ. එහෙනම් මෙන්න මේක ගෲප් කරන නීති තියෙනවා. මේ බලන්නකෝ. ගෲප් කරනකොට නීති ටිකක් තියෙනවා. මේ ටික අපි ඉගෙන ගමු මේ. එතකොට මේ බලන්න the groups can only contain once. group එකේ ඉන්න පුළුවන් එකේ ඒවා විතරයි. පළවෙනි නීතිය. නේද? only once in adjacent cell can be grouped. තේරෙන්නේ හොවින්ද? diagonal grouping is not allowed. diagonal කියන්නේ ඇලේට බෑ. diagonal එක කියලා කියන්නේ පුතාලා මේ ඇලේට මෙන්න මෙහෙට. මේ බලන්නකෝ. මෙන්න මේ ඇලේට දෙන්නේ නැහැ. නේද? ඇලේට වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔගේ කෙලින් තමයි වැඩ කරන්නේ ඒගොල්ලෝ. නේද? කානක් මැප් නේද? ඇලේට වැඩ කරන කට්ටියට කැමති නැහැ. නේද? ඇලේට කියන්නේ මෙහෙටනේ. ඒ කියන්නේ මේ පැත්තට මෙහෙම ගෲප් කරන්න බෑ. මේ පැත්තට ගෲප් කරන්න බෑ කතර ක්‍රමයට. ඒක තමයි ඔය ඩයගනල් බෑ කියලා කියන්නේ. ඩයගනල් කියන්නේ මේ පැත්තට ඇත්තටම. නේද? මෙන්න මෙහෙම කතර ක්‍රමයට කොහොමවත් බෑ. දැන් ඔයා හිතන්නකෝ එකේ දෙන්නේ දැන් මෙතනත් හිටියා කියනකො මම හිතන්නකෝ මෙහෙම එකේ හතරක් මම ගන්නම්. මේවා ලියන්නේ නිකන්. නේද? මෙහෙම ඇලේට බෑ කියලා කියන්නේ. මේ දෙන්නේ පුළුවන් ගෲප් කරන්න. ඇයි දෙකේ බලමින් යනවා. හැබැයි ඇලේට බෑ. ඇලේට වැඩ කරන්නේ නැහැ. තේරෙනවද? මෙන්න මේ විදිහට ඩයගනල් විදිහට කතර ක්‍රමයට මේකේ ගෲප් කරන්න බෑ. ඒක තමයි කියන්නේ. කතර ක්‍රමයට ගෲප් කරන්න බෑ. කෙලින් වැඩ. එක්ක මෙහෙට නැත්තම් මෙහෙට තමයි වැඩ. නේද? එහෙනම් මම තව එක්සැම්පල් එකක් දෙන්නම්. මෙන්න ඔයා හිතන්නකෝ මෙහෙම එකේ හතරක් තියෙනවා කියලා. මේ පැත්තට ගෲප් කරන්න පුළුවන්. මෙහෙට ගෲප් කරන්න පුළුවන්. කෙලින් වැඩ. එක්ක මේ පැත්තට කෙලින් එක්ක මේ පැත්තට කෙලින්. මෙහෙම බෑ. ඇලේට වැඩ කරන්න කැමති නෑ කට්ටිය. නේද? හරි. අන්න එහෙමයි. ඒකයි ඒ කියන්නේ. නේද? අපි ගණන් හදනකොට ඔය තේරෙයි. දැන් පොඩ්ඩක් අහන් ඉන්නකෝ. එතකොට ඊට පස්සේ තියෙනවා මොකද්ද? මේ the number of ones in a group must be power of 2. ඒ කියන්නේ දෙකේ පාදින් යන ඒවා විතරයි මම කියලා ගෲප් කරන්න පුළුවන් කියලා. දෙකේ පාදින් යනවා තියෙන්නේ 1 2 4 ඒ විදිහට තමයි ගෲප් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ගෲප් කරන්න පුළුවන්. ඊට අමතරව මම යටින් දාලා තියෙ ඒගොල්ලන්ට මේ grouping methods මෙන්න මෙතන මම දීලා තියෙන ටික නේද ගෲප් කරන්න පුළුවන් අවස්ථා විශේෂ අවස්ථා ටිකක් තියෙනවා. මේ බලන්නකෝ. ඒතර මේකේ අර ප්‍රකාශන නම් මම ලියලා සම්පූර්ණ බින්දු දාලා නැහැ මේකේ. නිකම් මේ දාලා තියෙන්නේ. අනිත් ඒවා බින්දු තියෙනවා කියලා හිතන්න. මේ හිස් කොට වල තියෙන බින්දු කියලා හිතන්න. එකේව විතරයි අපි ගෲප් කරනකොට සලකන්නේ. ඒකින්ද මේ එකේව දාලා තියෙන්නේ. මේ බලන්නකෝ මෙතන දෙන්නෙක් ඉන්නවා මැද එක ළඟ. මෙහෙම ගෲප් කරන්න පුළුවන්. හරිද? මෙහෙම ඕකේ. කිසි ගැටලුවක් නැහැ.
ඇයි දෙන්නේ ගෲප් කරන්න පුළුවන් දෙකේ බලවලින් යනවා. එකේ දෙන්නේ කෙලින් තමයි ගෲප් කරලා තියෙන්නේ. ඇලේට නෙමෙයි. නේද? ඊට අමතරව නේද මුළු දෙකේ දෙන්නෙක් ඉන්න පුළුවන්. මේක විශේෂ අවස්ථාවක් මේ. මෙයා තනියෙන් ගෲප් කරනම් පුළුවන් මෙහෙම දෙන්නෙක්. ඒ වගේම මුළු වල ඉන්න කට්ටියට විශේෂ අවස්ථා තියෙනවා. විශේෂ chance මුළු වල ඉන්න කට්ටියට. මේ පැත්තේ මුල්ලෙන් මෙහෙම අත දානවා කියලා හිතන්නකෝ. මෙහෙන් මෙහෙම අත දානවා. මේ කැරම් බෝඩ් එකක් වගේ දෙපැත්තෙන් අත දාලා අල්ල ගන්න පුළුවන් මේ. චෙස් බෝඩ් එකක් වගේ කියලා හිතන්නකෝ. දෙපැත්තෙන් නේද අත දාලා මෙන්න එහෙම අල්ල ගන්න පුළුවන්. එහෙනම් මෙහෙම දෙන්නෙක් ඒකට එකී හිටියොත් මුළු දෙකේ හිටියොත් මෙහෙම ගෲප් කරන්න පුළුවන්. ඒ වගේ මේ පැත්තට මුළු දෙකේ හිටියොත් ගෲප් කරන්න පුළුවන්. zoom out. ඒ මේක තේරෙන්නේ නැද්ද? zoom කරාම පේන්නේ නැද්ද? හරි. තේරෙනව නේද? මෙහෙම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ අර 4 දිනක් හිටියොත් නේද මේ ක්‍රමය තමයි ගොඩක් පන්ති වල තියෙන ඕගොල්ලෝගේ. සෙට් එක මොකද කරන්නේ? පේලි වල තමයි ඉන්නේ. 4 පීරියඩ් තමයි සෙට් වෙන්නේ කොහෙන් හරි. එහෙනම් මේ 4 දිනක් අපිට පුළුවන් නේ ගෲප් කරන්න. එහෙනම් මේ පැත්තට අපිට 4 දිනක්ව ගෲප් කරන්න පුළුවන්. ඊට පස්සේ ආයි අර දෙකේ බලවෙන් තියෙනවා 8 මතකනේ දෙකේ බලවෙන් තියෙනවා. එහෙනම් 8 දිනක් හිටියොත් මෙහෙම ගෲප් කරන්න පුළුවන්. නේද? 8 දිනක් මුළු වල හිටියොත් මේ මුල්ලයි අල්ලලා ඒ විදිහට ගෲප් කරගන්න පුළුවන්. එක සෙට් එකක් මේ. තේරෙනවද? අයි 8ක් කියන එක ගෲප් කරන්න පුළුවන් නේ. නේද? අර මුළු වල ඉන්න කට්ටිය විශේෂ ගෲප් කරන්න පුළුවන් කියලා කිව්වනේ මම. එහෙනම් මෙහෙමත් නේද අල්ලලා නේද 8 දෙනෙක් ගෲප් කරන්න පුළුවන්. එහෙනම් මේ 8 දෙනෙක් ආයි මෙහෙම එක ළඟ ඉන්න පුළුවන් මේ පැත්තට. එහෙමත් පුළුවන්. 4 දෙනෙක් මෙහෙම පුළුවන්. මෙන්න මේ වගේ ගෲප් කරගන්න පුළුවන්. තව තියෙනවා පල්ලෙහාටම අපි මෙන්න මෙතන විශේෂ අවස්ථාවක්. මෙතන 4 දෙනා ඉතින් විශේෂ අවස්ථාවක් නේ. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. මේක නේද විශේෂ අවස්ථාවක් නේ. තේරෙනවද? මේකෙදී ඔයාගේ යාළුවෙක් ඉන්න පුළුවන් නේද? ඒ යාළුවා ඔයාගේ යාළුවෙක් තව ඔයාගේ යාළුවෙක් ඉන්නවා එයාගේ යාළුවෙක්. උදාහරණයක් මම කියන්නම්. වැදගත් නිමල් ඉන්නවා. මෙන්න නිමල් ඉන්නවා. ලස්සනට අදින්න බෑ ගණන් ගන්න එපා. ඔන්න නිමල් ඉන්නවා. වැදගත් නිමල්. නිමල්ගේ යාළුවෙක් තමයි කවුද? කමල් කියන්නේ. කමල්ගේ ඔළුව විතරක් අදින්නම්ම. කමල්. නේද? නිමල්ගේ තව යාළුවෙක් තමයි කවුද? අමල් කියන්නේ. අමල්. නැත්නම් විමලා වෙති කවුරු හරි. විමලා. නේද? එහෙනම් නිමල්ගේ යාළුවෙක් ඉන්න කමල්. නිමල්ගේ මේ යාළුවෙක් තමයි කවුද? මෙන්න මෙහෙම විමලා කියන්නේ. එහෙනම් මේ කමල් මේ නිමල් කියලා හිතන්නකෝ. මේ නිමල් නේද? නිමල්ගේ යාළුවෙක් කියනවා විමලා. එහෙනම් එයා එක අවස්ථාවකදී එක ගෲප් එකක් විතර වැඩ කරනවා මේ. ඒ දෙන්න. තව අවස්ථාවකදී මොකද වෙන්න පුළුවන්? නිමල් කමල් එක්ක වැඩ කරනවා මේ. නිමල්ම නේද? තව එක්කෙනෙක්ගේ යාළුවෙක් කියලා ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම ගෲප් තියෙන්න පුළුවන්. තේරෙනවද? මෙහෙම ගෲප් තියෙන්න පුළුවන්. මෙතන මේ 3 දෙනෙක් නේද? එක ගෲප් එක නෙවෙයිනේ ගහලා තියෙන්නේ. 3 දෙනෙක් කොහොමද ගෲප් කරන්න බෑ. 3 දෙනෙක් මොකද වෙන්නේ? ගෲප් දෙකකට ගහලා තියෙන්නේ. මෙන්න දෙන්නයි මෙහෙම දෙන්නයි. තේරෙනවද නේද මම කියන එක? තේරෙන්නේ නැත්තම් ටක් ගාලා අතන දාන්න නෑ මොනවා හරි. හරි. ඔව් ඒ වගේ එහෙම කියන්න හොඳ නෑනේ. හරි. එහෙනම් මෙන්න මේක තියෙනවා මොකද්ද? මෙන්න ඉන්කරෙක්ට් එක මම දාලා තියෙනවා. නේද? මෙතන ඉන්කරෙක්ට් එක දාලා තියෙනවා. chat session එකේ කියනවා එච්චර ගණන් ගන්න එපා ළමයි. හරිද? මේ බලන්නකෝ. මෙතන තියෙනවා මොකද්ද? බිංදුවක පුළුවන්ද? බෑ. ඇයි? මං කව බිංදුවේ කට්ටිය ගන්නෙ නෑ මොනවටද? ගෲප් වලට ගන්නෙ නෑ. මොනවද ගන්නෙ? එකේ කට්ටිය විතර ගෲප් කරන්න පුළුවන්. එහෙනම් මේක ඉන්කරෙක්ට් පේනවනේ. ඉන්කරෙක්ට් කියලා දීලා තියෙනවා වැදගත් විදියට. නේද? වැදගත් විදියට ඒක මොකද වෙන්නේ? වැරදි කියන විදිහට ලියලා තියෙනවා දැක්කනේ. මෙතන බලන්න. මෙතන වැදගත් විදියට එකේ දෙන්නෙක් ඉන්නේ මේ දෙන්නට මේ විදිහට පුළුවන්ද අපිට ගෲප් කරන්න? පුළුවන්. එහෙනම් කරෙක්ට්. නේද? මේ විදිහට පුළුවන්ද? බෑ. ඇලේට බෑ. මතකනේ කිව්වා ඇලේට බෑ කියලා. එහෙනම් ඉන්කරෙක්ට්. නේද? හැබැයි පල්ලෙහාට පුළුවන්ද? හරි. පල්ලෙහාට පුළුවන් නේ. උඩට හරි පල්ලෙහාට හරි දෙපැත්තෙන් ඕනම පැත්තකට පුළුවන්. හැබැයි ඇලේට වැඩ කරන්න දෙන්නේ නැහැ. තේරෙනවද? ඇලේට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඔහොම බලමු තව පල්ලෙහා තියෙන අපිට තව කොටස් ටිකක්. මේ බලන්න 3 දෙනෙක් ගෲප් කරන්න පුළුවන්ද?
එක තුන් දෙනෙක් එක group එකකට ගහන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? තුන කියලා කියන්නේ මොකද්ද? තුන කියන්නේ දෙකේ බල පිටට අහු වෙන එකක් නෙමෙයි. එහෙනම් මෙහෙම තුන් දෙනෙක් එකට බෑ. එහෙනම් incorrect. හැබැයි තුන් දෙනා අපට අර නිමල් කතාව වගේ මොකද වෙන්නේ? group දෙකකට ගහන්න පුළුවන්. ඇයි මෙතන මම මේ group දෙන්න මෙතන දෙන්න group දෙකේ දෙකකට ගහන්න පුළුවන්. මේක හරි. නේද මේ වැරදි? හරි. තේරෙනව නේද? මෙන්න මේ වගේ අපේ group කරන්න යන්න පුළුවන්. නේද? එතකොට මම කියලා දුන්නේ හතර මුල්ලෙක් හිටියොත් හතර දෙනෙක් මෙන්න මේ වගේ. මේක බලන්නක පොඩ්ඩක්. මෙන්න මේ රූපේ. තව විශේෂ අවස්ථාවකට තියෙන්නේ මෙන්න මේක. මුළු හතරේ හතර දෙනෙක් හිටියොත් අත්වලින් මොකද කරන්නේ? මුළු හතරෙන් ඇදගෙන වගේ. ඔයාලා දැකලා තියෙනව නේද? ආමි එකේ එහෙම කට්ටිය පෙරෙඩ් වල. අර කොඩිය අරන් යනවා දැකලා තියෙනවද? ඔය කැරට් කරපු කට්ටිය එහෙම දන්නවා ඇති. කොඩිය සිංහ කොඩිය. මොනවද කරන්නේ? ඉස්කෝලේ කොඩිය වේවා. මොනවද කරන්නේ? අර කොන් හතරකින් අල්ලගෙන ඉස්සරහට යනවා. නේද? නිදාස් පෙරෙඩ් වල එහෙම දැකලා ඇති. නේද? ඒ වගේව තියෙනවා. අර කොඩියක් අරන් යන්නේ. කොඩිය අරන් යනවා. කොන් හතරෙන් ඇදගෙන එනවා. ඒ වගේ කොන් හතරක යාළුවෝ හතර දෙනෙක් හිටියොත් විතරක් ඒක විශේෂම ස්පෙෂල් අවස්ථාවක්. ඒ විදිහට ඩ්‍රොප් කරන්න අවස්ථාව දෙනවා. නේද? හරියට මේ රූපේ සම්පූර්ණ මේ සම්රියක් වගේ දාලා තියෙන්නේ. දෙන්නේ දාලා තියෙනවා, හතරක් දාලා තියෙනවා. නේද? ඊට අමතරව අර මං කියපු මුළු කතාව මේ බලන්න. මුළු විදිහට මෙහෙම මෙතන මෙයයි නේද? මෙහෙම මුළු හතකට ස්පෙෂලි අපිට ගෲප් කරන්න පුළුවන්. නේද? මොනවා හරි ගැටලු තියෙනවද? chat session එක දාන්න බලන්න මොනවා හරි ගැටලු තියෙනවද කියලා. ඕනනම් මම unmute කරන්නම්. unmute කරපුවම ගෙදර ගෙවල තියෙන සේරම ඇහෙනවා ඉතින්. ඒක තමයි ගැටලු. මොනවා හරි ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් දාන්න. හරි. ගොඩක් කට්ටිය නෑ තමයි කියන්නේ. නේද? ගැටලුවක් නැහැ කියලා හිතනවා. හරි. ගැටලුවක් නැහැ කියලා හිතනවා. තව අනික් කට්ටිය හොයනවද දන්නේ chat session එක කොහෙද තියෙන්නේ කියලා. chat කියලා එකක් තියෙනවා කොහේ හරි. ඒක හොයාගන්න. ඒක දාන්න පුළුවන්. එතකොට අපි යමු. අපි ඉස්සරහට යමු. එහෙනම් ඔන්න අපි දැන් දැනගත්තා group කරන්න. නේද? එහෙනම් අපි දැන් යන් ගාන හදන්න. මේ තියෙන්නේ. එහෙනම් ඊට පස්සේ තියෙන්නේ ගාන හදන්න. හරි සරලයි. නේද? එහෙනම් හතරවෙනි ඔප්ෂන් එක අපි ගාන හදන්න යන්නේ දැන්. නේද? අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. එහෙනම් අපේ පළවෙනි වැඩේ මොකද්ද? කානම් මැප් එක ඇඳ ගන්න වැඩේ. ඊළඟ වැඩේ මොකද්ද? කානම් මැප් එකේ වැලියු ටික මාක් කරන වැඩේ. ඊළඟ වැඩේ මොකද්ද? ගෲප් කරන්නේ කොහොමද කියලා අපි අයිඩියා එකක් ගන්න ඕන. ගෲප් කරන්නේ කොහොමද කියලා අයිඩියා එකක් ගත්තා නම් අපිට මේක කෙලින්ම සුළු කරලා දාන්න පුළුවන්. හරි සරලයි. හරි ලේසි. නේද? නිකම්ම මේක සුළු කරලා දාන්න පුළුවන්. නේද? එහෙනම් අපි බලමු කොහොමද සුළු කරන්නේ. නේද? මම මේකේ පළවෙනි එක පොඩ්ඩක් මෙතන පෙන්නන්න. වැලියු දෙක අවස්ථාවක් තියෙනවා. අර සිම්ප්ලිෆයිඩ් කරන්න කියලා තියෙනවා. මේකේ මොකද්ද? ඉස්සෙල්ලා මම ඇඳගත් එකමයි. මේ බලන්න. A B බා තියෙනවා A B. එහෙනම් ඒක මාක් කරගත්තා. එහෙනම් මේ දෙන්න අපිට group මොනවද කරන්න පුළුවන්? මේ දෙන්නම එකම group එකකට මෙහෙම group කරන්න පුළුවන් නේ. පුළුවන්. හැබැයි ආන්සර් එකක් තරම් තියෙනවා A කියලා. කොහොමද ආන්සර් එක ගත්තේ? මෙන්න මේ ටික තමයි හොඳට අහගන්න ඕන. හොඳට අහගන්න. මේක තමයි ගන්නෙ. කොහොමද ආන්සර් ගන්නෙ? මෙන්න මේ group එකට, set එකටම. අපි මේ group හදා ගන්නවනේ. මේ group එකට තියෙනවනේ. group එක තියෙනව නේද? group එක තියෙනවා. මෙන්න මේ group එකට අපි මොනවද කරන්නේ? මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම අපි අක්ෂ දෙක නම් කරන්න පුළුවන්. මේවා මේ පැත්තට කියන මොනවද? x අක්ෂය උඩට මෙහෙට කියන ඒවාට කියන්නේ අපි y අක්ෂය කියලානේ කියන්නේ. xy කියලානේ කියන්නේ. ඒක තේරෙනවනේ. get x and y axis common variables. එහෙනම් මෙන්න මේ group එකට මේ group එකට පොදු ප්‍රකාශන දෙනවා. group එකටම දැන් එක්කෙනෙක් සලකන්න බෑ තනියෙන්. group එක කියලා කියන මම මේ පාඩ කරන කොටසට. නේද? ගත්තොත් මේ group එකටම x පැත්තෙන් අපි ඉස්සලා ගන්නෙ. group එකටම x පැත්තෙන් හිතෙනවා. හරිද? මේ පැත්තෙන් මේ b බා ඉන්නවා. b බාව පොදුයිද මේ දෙන්නටම? මේ group එකටම b බාව පොදුයිද? කමෙන්ට් එක දාන්න. එක්ක ඔව් නැත්නම් නැහැ. මං අහන්නේ මේ group එකටම x පැත්තෙන් b බාව පොදුයිද? නැහැ. ඒ වගේම b පොදුයිද? තනියෙන් b ගත්තොත් b පොදුයිද?
නෑ. නේද? හැබැයි මේ group එකටම එහෙනම් මේ පැත්තෙන් get x and y axis common variable කියලා තියෙනවනේ. එහෙනම් මේ පැත්තෙන් කවුරුවත් මොකද වෙන්නේ? මේ පැත්තෙන් කවුරුවත් පොදු නෑ. ඇයි? මේ group එකනේ දැන් සලකන්නේ දෙන්නටම සලකන්නේ. හැබැයි මේ දෙන්නම සැලකුවොත් මේ බලන්න. මේ දෙන්නම සැලකුවොත් දැන් අපි y පැත්තෙන් බලමු. දැන් y පැත්තෙන් බලමු. x මේ ගානේ නම් x පැත්තෙන් මොකක්වත් එන්නේ නෑ. නේද? මේ පැත්තෙන් බැලුවොත් මොකද වෙන්නේ? මේ දෙන්නට මේ පොදුයිද මං අහනවා. මේ group එකටම ඒව පොදුයිද? ඕනේ. ඇයි? ඒකද ඒ කිව්වේ නෙමෙයි. ඒව පොදුයි. එහෙනම් මේකේ ආන්සර් එක මොකද්ද? ආන්සර් එක A. කොහොමද කියන්නේ? මේ නිකම්ම බලලා කිව්වේ. group එක අපි ගහගත්තා. මේ පැත්තෙන් common ඒවා ගන්න, උඩින් common ඒවා ගන්න, එක ළඟ ලියන්න. ඒතර අපිට උත්තරේ එනවා කෙලින්ම A කියලා. මේක බෝලි වලින් අපි ගත්තොත් කොහොමද ලියන්නේ? ඉස්සලා අපි සුළු කරා. බෝලි වලින් ප්‍රකාශන දාලා සුළු කරනවනේ මේක සුළු කරන්නේ කොහොමද? අපි එහෙම බලමු එනවද කියලා උත්තරේ. නැවත අපි සුළු කරමු මේක. මෙතින් මම ගන්නම් AB bar. මෙතින් මම ගන්නම් AB bar ධන AB. නේද? එහෙනම් මෙතන කවුද පොදු? A පොදුයි එළියට ගත්තා. මැද එනවා මොකද්ද? B bar ධන B. මේක එකයි මෙතන ඉතුරු වෙනවා මොකද්ද? A විතරක්. දැක්කා නේද? සාමාන්‍ය විදිහට බෝලියම් විදිහට මේ වගේ පද දෙකක් තියෙන ප්‍රකාශනයක් ගත්තොත් පීවර තුනක්වත් යනවා සොලු කරලා ගන්න. A. මේකේ මොකද වෙන්නේ? නිකම්ම බලලා උත්තරේ ගන්න පුළුවන්. ඔයාලට තේරෙනව නේද? නිකම්ම බලලා වාට කියන්න පුළුවන් මොකද්ද? කෙලින්ම උත්තරේ කියන්න පුළුවන්. මේක පැහැදිලිද? මේක තේරුණ කට්ටිය? තේරුණා හෝ තේරුණේ නැහැ කියලා දාන්න බලන්න කමෙන්ට් සෙක්ෂන් එකට. වේරියබල් දෙකක් තියෙන එක ලේසි. වේරියබල් දෙකේ වුණා ඔයාලට එක්සෑම් එකේ ඉන්නේ නැහැ. නේද? ලොකෝ ඒවා ඉන්නේ. නේද? අපි බේසික් අයිඩියා එක තේරුම් ගන්න ඒක හොඳයි. හරි. තේරුණාලු. හරි. කොමන් එක ගන්න එක ආපහු කියන්නලු. හරි. ඒ කියන්නේ කොමන් එක ගන්නකොට මෙන්න මෙහෙම. කොමන් එක ගන්නකොට කොමන් කියන්නේ පොදුනේ. පොදු ඒවා. එතකොට සලකන්නේ අපි එක්කෙනෙක් තනි කරලා නෙමෙයි මේ group එකට. මම මේ ගහුවනේ group එකක්. group එක කියන්නේ මේ දෙන්නම දැන්. මම මේ පාඩ කරන දෙන්නම. දෙන්නටම පොදු වේවා. දෙන්නටම පොදු කියන්නේ මෙයාටත් පොදු වෙන්න ඕන, මෙයාටත් පොදු වෙන්න ඕන. දැන් මේ පළවෙනි එක නම් සැලකුවොත් මොකද වෙන්නේ? B bar. පළවෙනි එක නායි තියෙන්නේ B barට විතරයි. මේ group එකටම අහු වෙන්නේ නැහැ නේ B bar. ඇයි? මේ මෙතනින් දෙන්න වෙන් වෙනවනේ එකේ දෙක. මේ බලන්නකෝ. මෙන්න මෙයාට දැන් අහු වෙන්නේ මොකද වෙන්නේ? මෙයාට පොදුයි. මේකට යට තියෙන එකට B පොදුයි. මේ දෙන්නටම මේ දෙන්න එකක්වත් අහු වෙනවද? දෙන්නටම පොදුවේ අහු වෙන්නේ නැහැ. හැබැයි මේ උඩින් ගත්තොත් මොකද වෙන්නේ? මේ දෙකටම මොකද වෙන්නේ? මේක රේඛියව මොකද වෙන්නේ? මෙයාව පොදුයි. පේනවනේ? එහෙනම් මේ දෙන්නටම පොදු කියන්නේ මොකද වෙන්නේ? මේ group එකටම පොදු කට්ටිය. මේ පැත්තෙන් ගන්න, මේ පැත්තෙන් ගන්න. නේද? හරි. ඕකේ ඊළඟට ඉස්සරහට යනකොට තේරෙයි. අපි ඊළඟට කතා කරමුකෝ. අපි ඊළඟේ කතා කරමු. ඊළඟට අපි ඊළඟට කතා කරමු. ඒතර ඒකේ කෙලින්ම උත්තරේ එනවා. දැන් මේකේ බලන්නකෝ. මේකෙත් අන්න අර මම ප්‍රකාශනයේ ඉස්සලා ඇඳගත් එක. දැන් හතර දෙනාම මම එක group එකකට ගහලා තියෙන්නේ. හතර දෙනෙක් එක group එකක ගහන්න පුළුවන් නේ. හතරක් එකේ ගහන්න පුළුවන් නේද? මම ඉස්සලා කිව්වා නේද? හතර දෙනෙක් එකට group කරන්න පුළුවන් නේ. ඔව් පුළුවන්. නේද? එහෙනම් මේ බලන්නකෝ. එහෙනම් මෙතන මොකද වෙන්නේ? මේ හතරට x මේ පැත්තෙන් එහෙනම් බලන්න මෙන්න group එක. මේ හතර දෙනාටම මම අහනවා x පැත්තෙන්. x පැත්තෙන් කියන්නේ මේ පැත්තේ ඉන්නේ මේ පැත්තෙන් දැන් common කට්ටිය ඉන්නවද කවුරු හරි? මේ පැත්තෙන් common ඉන්නවද කවුරු හරි? chat එකේ දාන්න. ඉන්නවද? නැහැ. ඒක පැහැදිලි නේ. හැබැයි උඩින් බලන්න. එහෙනම් මේකෙන් මේ පැත්තෙමොත් එන්නේ නැහැ උත්තරයක්. හැබැයි උඩින් බලන්න. මෙන්න group එක. මෙන්න group එක. මෙන්න වැදගත් group එකේ ඉන්නවා. මේ group එකට උඩින් කියලා කියන්නේ මෙන්න. එතන මේකත් අහු වෙනවා, මෙයත් අහු වෙනවනේ. common variable ගන්න කියන්නේ. හරිද? දැන් එහෙනම් මේ දෙන්නගේ හිතන්න ඕන. මේ පේලි දෙකේ දෙකේම තියෙනව නේද A? A මෙතන ගත්තක් තියෙනවා, A මෙතන ගත්තක් තියෙනවා. එහෙනම් A පොදුයි නේද? එහෙනම් A පොදුයි. එහෙනම් A ලියා ගත්තා. දැන් මෙතන B අපි සලකමු. B මෙතන ඉන්නවා. හැබැයි මෙතන ඉන්නවද? නෑ. එහෙනම් B කියන්නේ පොදු එක්කෙනෙක් නෙමෙයි. මෙතන B බා ඉන්නේ මෙතන විතරයි. මෙතන ඉන්නවද? නෑ. එහෙනම් B බා දෙන්නටම පොදු නෑ. එහෙනම් දෙන්නටම පොදු. මේ group එකටම පොදු අහු වෙන්නේ කවුරු විතරද?
මේ දෙන්නටම පොදුවේ අහුවෙන්නේ A විතරයි. ඒ මේ දෙන්නටම අහුවෙන විදිහට B ඇත්තෙත් නෑ B බා ඇත්තෙත් නෑ. එහෙනම් මේ දෙන්නගේ උත්තරේ මොකද්ද? ගෲප් එකනේ අපි බලන්නේ. ගෲප් එක අහුවෙන පරාසය මෙහෙමනේ. අන්න ඔහොම. මේ දෙන්නටම මේ ගෲප් එකේම පොදු උඩින් කවුද? ඈ A විතරයි. එහෙනම් උත්තරේ මොකද්ද මෙතන? A. නේද? ටක් ගාලා කොලයක් ගන්න. ටක් ගාලා කොලයක් කරන් මේක නිකම් බූලියෙන් විදිහට සුළු කරලා බලන්න එන්නේ උත්තරේ Aද කියලා. මට ඒක කොලේ අරන් සුළු කරලා කියන්න ඕන ටක් ගාලා. ටක් ගාලා කොලයක් කරගෙන මේ ටික ලියන්න. නේද? එහෙනම් බූලියෙන් සමීකරණ දාලා මේක සුළු කරලා බලන්න මේකේ අවසානයේ එන්නේ උත්තරේ Aද කියලා. මට බලලා ටක් ගාලා කියන්න. හරි නේද? A කියලා ඇවිල්ලා තියෙනවා නේද? හරි. A කියලා අරගෙන තියෙනවා හැමෝම. හරි. ඔයාලට දැන් තේරෙනව නේද? ඒක හදන හැටි. මම ඒක හදන්න ඕනද? මේක හදන්න ඕනද මම? මේක හදන්න ඕනද? ඕනියා ඉන්නවනම් ඕනි කියලා දාන්න. නැත්නම් නැහැ කියලා දාන්න. හරි 3-4 දෙනෙක් ඉන්නවා yes. අපි හදමුකෝ. පොඩි වෙලාවක් යන්නේ හදමු. චූටි වෙලාවක්. නේද? ඒතර මේකේ බලන්න මෙන්න මේකනේ ප්‍රකාශනය. මම දෙන්න සලකලා බලන්න මේකේ 4 දෙනාට පොදු පද ඉන්නවද කවුරු හරි? නෑ. හැබැයි දෙන්න සලකුවොත් පොදු පද ඉන්නවා. නේද? මුළු දෙන්න හිතනවා. මුළු දෙන්න හිතුවොත් මුළු දෙන්නගේ පොදුයි කවුද? A භාව. නේද? A භාව පොදුයිනේ. ඔව් A භාව පොදුයි. එහෙනම් A භාව වරහන් ඇතුලේ මේ දෙන්න තනි වෙනවනේ. එහෙනම්
B බා ධන මෙතනින් B වෙනවා නේද ඊට පස්සේ මෙතනින් ගත්තොත් මොකද වෙන්නේ මෙතනින් ගත්තොත් මේ දෙන්නෙන් ගත්තොත් කවුද පොදු A එහෙනම් ධන මේ දෙන්නගේ පොදු වෙන්නේ කවුද ඒව එතකොට මෙතනින් එන මොකද්ද ඒව පොදුයි මෙතනින් එන මොනවද B ධන B භාව මැද ඉතුරු වෙනවා. ඒතර B ධන B භාව කියන්නේ එකයිනේ. මෙතන B ධන B භාව නෙමෙයි තියෙන්නේ. එතනත් එකයි. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද? A ධන A. නේද? A ධන A කියන්නේ මොනවද? එක ධන බිඳුව වගේනේ. එතන මොකද වෙන්නේ? ආන්සර් එක A කියලා ගන්න පුළුවන් නේද? හරි පොඩක් ඉන්න මට පැටලුණා වගේ පොඩක් ඉන්න මෙතනදී A බා B බා මේක නෙමෙයිද ගන්න මොකද්ද මන් දුන්නේ අප්පටේ මම මේ උඩ වේරියබල් ටික මේ සෝරි සෝරි මේක තමයි ගන්න මේක නේද ගන්න ඔව් ඒක දැන් තමයි දැක්කේ මම zoom කරලා තිබ්බින්ද මට ඒක අහුන්නේ නැහැ මේ බලන්නකෝ එහෙනම් මේක හරි සරලයි නේද මෙන්න මෙහෙම මේකේ බලන්න පොදු පද තියෙනව මොනවද A B C බා එහෙනම් මේ දෙන්නයි අපි පොදුව ගමු මේ දෙන්නයි පොදුව ගමු එතකොට මේකෙන් පොදුව ගත්තොත් මොකද වෙන්නේ මේ මුලින් මේ මුල් දෙන්න සලකන්න නැත්තම් මේ මෙහෙම සලකුවත් හරි ඇයි හතරෙම ඉන්නවනේ A හතරෙම ඉන්නවා Aව A එළියට ගත්තත් හරි හතරෙම ඉන්නවා Aව A එළියට ගන්නත් පුළුවන් මම සරල විදිහට ස්ලෝ කරන්න ඒ කියන්නේ දෙන්න අරගෙන ස්ලෝ කරන්න එතකොට තව ටිකක් තේරෙනවනේ මම මේ දෙන්න සලකන්න නේද ඒ දෙන්නගෙන් පොදු පද ගත්තොත් A ඉන්නවා කවුද ඉන්නේ C බා ඉන්නවා එහෙනම් A C බා මේ මවුස් එකෙන් ලියන්න අමාරු එක තමයි ලොකම අවුල A C බා A C බා ඉන්නවනේ A C බා එතන මැද ඉතිරෙනවා කවුද මේ දෙන්න හිතුවොත් B ධන B භාව ප්‍රතිරින් ඉවරයි ධන මෙතනින් මොකද වෙන්නේ මේ දෙන්නගෙන හිතුවොත් මේ දෙන්නගෙන් හිතුවොත් දෙන්නටම පොදු කවුද ඉන්නේ දෙන්නටම පොදු පද කවුද ඉන්නේ මේ දෙන්නගෙන් දෙන්නටම පොදු කවුද ඉන්නේ A C ව නේද A C ව එහෙනම් A C ව ගත්තා එළියට ඊට පස්සේ මැද ඉතිරෙනවා කවුද B ධන B භාව B ධන B භාව ඊතර B ධන B භාව කියන්නේ එකයිනේ මෙතන B ධන B භාව කියන්නේ එකයි එහෙනම් මැද ඉතුරු වෙනවා මොකද්ද AC බා මෙතින් AC බා ඉතුරු වෙනවා මෙතින් AC ඉතුරු වෙනවා ධන AC ඉතුරු වෙනවා එතකොට AC බා ඉතුරු වෙනවා AC ඉතුරු වෙනවා මම මේක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම් මේ හරි ගමුකෝ අපි AC බා AC නේද ඉතුරුනේ AC බා ඉතුරු වුණා AC බා ඉතුරු වුණා ධන AC කියලා තමයි උඩින් ආවේ අවසානට මෙතනින් බලන්න කවුද පොදු ඒව පොදුයි ඒව එළියට ගන්න පුළුවන් ඒව එළියට ගන්න පුළුවන් ඒව ගත්තොත් එළියට මොකද වෙන්නේ මැද ඉතුරු වෙනවා මෙතනින් C බා ඉතුරු වෙනවා ධන මෙතනින් C ඉතුරු වෙනවා නේද එතන මොකද වෙන්නේ C බා ධන C කියන්නේ එකයි අපිට අවසාන ඉතුරු වෙන උත්තරේ කීයද A කියලා බලන්න අපි පියවර ගොඩක් කොහොම සුළු කරන කියලා තමයි අවසාන මේ වගේ උත්තරේ ගන්න පුළුවන් හැබැයි අරකේ බලලා මොනවද කරන්න පුළුවන්ද නිකම් බලලා ලියන්න පුළුවන් කානප් මැප් වල මොකද්ද උත්තරේ කියලා තේරුණා නේද හරි එතකොට අපි මොකද විසඳුවේ මෙන්න මේක නේද මේකේ උත්තරේ අපි ගත්තා කෙලින් මේ කියලා මේක අපි කෙලින්ම බලලා ගත්තේ
මේ පැත්තෙන් පොදුව බැලුවා නෑ. මේ පැත්තෙන් පොදුව ගත්තා. ඔව් ඒ විතරයි පොදු උත්තරේ. එහෙනම් ඒ. සෝර් තේරෙනව නේද? සිම්පල් කියලා. නේද? ගොඩක්ම සිම්පල් ක්‍රමයක් කානක් මැප් කියන්නේ. නේද? හරි. එතකොට අපි යමු මෙන්න මේකට හතරවෙනි ක්‍රමය. ඒකෙදිත් මෙන්න මම වැලියු හතරක් දාලා තිනවා. ඒක නම් කරලා තියෙන්නේ. නේද? මම එක මේ ඇඳලා තියෙන්නේ මේ පේනවනේ. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් මේක විශේෂ තියරියක් මේක ඉගෙන ගන්න එක්සෑම් එකේදී අහනවා සිම්පල් මේවා මොනවද සිම්පල් මේවා මොනවද කියලා. ඒතර මේ තියරි ඉන්නේ මොකද්ද මේ අහන්නේ කියලා. ඒක මම පැහැදිලි කරන්න තමයි මෙහෙම මම කරේ. නේද? මම ඔයාලට ඇඳා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ එකම ගාන දැන් ඔයා හිතන්නකෝ දැන් මෙතන එකේ හතරනේ තියෙන්නේ. පද හතරයි තියෙන්නේ. මේ හතර දෙනාට මම අදාළව එකේව දාලා තිනේ. මේ හතර දෙනා පද හතරයි තියෙන්නේ. මෙන්න එකේ හතර මම ගත්තා. මේක කොහෙවත් ඉන්ටර්නෙට් එකේ නෑ. මේක මම හදපු තියරි එකක් ඈ. ඔයාලට ලේසියෙන් තේරුම් ගන්න මේක දාපු එකක් මම. නේද? මම දැම්මා මේකේ half group අවස්ථාවක් සහ full group අවස්ථාවක් කියලා. ඒ කියන්නේ මේ හතර දෙනාම අපිට මෙන්න මේ විදිහට full අපිට group කරන්න පුළුවන් නේ. හතර දෙනාම අපිට මේ විදිහට group කරන්න පුළුවන් නේ. එහෙම හතර දෙනෙක් group කරන්න තිබෙද්දී අපි බාගෙට group කරොත් මොකද වෙන්නේ? ඒ තමයි මම කතා කරන්න දන්නේ. බාගෙට group කරොත් මොකද වෙන්නේ? එහෙනම් අපි දැනගන්න ඕන මොකක් හරි දැන් හතර දෙනෙකුට යන්න පුළුවන් නම් අපි හතර දෙනෙකුට යනවද නැද්ද? නේද? අන්න ඒක ගැන පොඩි අයිඩියා ගන්න තමයි මම මෙහෙම එකක් දැම්මේ. නේද? එතකොට මම මේක තව පොඩ්ඩක් පල්ලෙහාට ගන්නම්. එතකොට තේරෙවි. හරි. මෙන්න මම හතර ගත්තා. නේද? මේ half අවස්ථාවදී ගමන් ගත්තොත් දැන් මෙතන group දෙකක් නේ. මෙතන group දෙකක් තියෙනවා. එකක් මේ group එක. එකක් මේ group එක. පැහැදිලිනේ? මම හතරම ගියේ නෑ. එක අවස්ථාවක් මම ගත්තා half group එක පෙන්නන්න. බාගෙට group වල මොකද වෙන්නේ කියලා ඔයාලට දැනගන්න මම මෙහෙම කරේ. මේ පළවෙනි group එක සලකලා නේද? අපි උත්තරේ ගමු. මම දැන් මේකේ ඊතල දාන උත්තරේ දැන් මේකට දාලා මට උත්තරේ කියන්න බලන්න. මේ group එක සලකුවොත් මේ group එක සලකුවොත් මේ පැත්තෙන් කවුද පොදු? මම පැත්තෙන් පොදුයිද කවුරු හරි? මේ බලන්න හොඳට බලන්න මේක. මේ පැත්තෙන් පොදුයිද කවුරු හරි මේ group එකට? ඔව්. කවුද? CD බා. CD පොදුයි. CD නේ. CD පොදුයි. ඊට පස්සේ X පැත්තේ විතරක් නෙවෙයි උඩින්ම බලන්න බෑ පොදු කට්ටිය. මේ පැත්තෙන් CD පොදුයි. එහෙනම් මේ group එකට මේ දෙන්නට උඩින් කවුද පොදු? උඩින් අහු වෙනවා මෙන්න මේ පරාසය. මේකේ පොදු කවුද? දෙන්නගේ මේ ඉන්නවද? ඔව්. ඒ ඉන්නවා. එහෙනම් ඒ පොදුයි. ඒ මම මුලින් දා ගන්නවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී අපි ගුණ ක්‍රියාවක් තියෙනකොට මුලින් ලියාගත්ත කියලා ගැටලුවක් නැහැ නේ. ACD. දෙන්නගෙන් B ඉන්නවද? නැහැ. දෙන්නගෙන් B බා ඉන්නවද? නැහැ. එහෙනම් උඩින් පොදු වෙන්නේ ඒව විතරයි. තේරෙනවද? එහෙනම් උඩින් ඉන්නේ මොකද වෙන්නේ? ඒව විතරයි උඩින් අපට හම්බ වෙන්නේ. තේරෙනව නේද? එහෙනම් උඩින් එනවා ඒව මේ පැත්තෙන් එනවා CD ව. එහෙනම් ACD. පළවෙනි group එකෙන් එනවා ACD කියලා. හරිද? එතකොට මම දෙවෙනි group එකට හිතනවා. දැන් group දෙකක් තියෙනවනේ ධන කියලා දාන්න ඕනේ එතකොට. දැන් දෙකක් ඉඳලා ධන. ධන යට group එක හිතන්න මෙයා. යට group එකට මේ පැත්තෙන් පොදු ඒවා ගන්න. මේ පැත්තෙන් අපි ඉස්සලා බලන්නේ පොදු ඒවා. S අක්ෂයෙන් පොදු ඒවා බලනවා. මොනවද තියෙන්නේ? දෙන්නටම පොදුයි ඒක රේඛීයව තියෙන එක කෙලින් CD බා. CD බා. ඒ වගේම උඩින් බලන්න. උඩින් කවුද පොදු? උඩින් තරපරාසයමයි අහුවෙන්නේ උඩිමුත්. අර පරාසය අහු වෙනවා මොකද වෙන්නේ? උඩින් දෙන්නටම පොදු කවුද ඉන්නේ? A විතරයි. එහෙනම් A. එහෙනම් භාගයට සුළු කරොත් මෙහෙම භාගයට ගෲප් ගැහුවොත් මොකද වෙන්නේ? භාගයට සුළු වෙලා තියෙන්නේ මේක තව ටිකක් සුළු වෙනවා මේක සම්පූර්ණ හතරට ගහනවා මේ බලන්නකෝ මේ want to manually get final answer භාගයට සුළු කරොත් භාග උත්තරේ ඉන්නේ මේක සුළු කරන්න පුළුවන් තව දෙකට මේ බලන්නකෝ මේ දෙන්නගෙන් පොදු වෙන්නේ AC පොදුයි නේද එහෙනම් AC එළියට ගත්තා මොකද කරන්නේ මැද මෙතන ඉතිරි වෙනවා D මෙතන D+ මෙතන ඉතිරි වෙනවා D තන D භාගය මොකද්ද 1යි අවසානයේ උත්තරේ AC කියලා සුළු වෙනවා එහෙනම් මෙතන මේ ටික මම manually මේ සුළු කරන්න ගියේ අතින් හදාගෙන සුළු කරන්න ගියේ සම්පූර්ණ සිම්පල්ම උත්තරේ නෙවෙයි එන්නේ භාගයට ගෲප් කරොත් ඒ කියන්නේ එහෙනම් දැන් ඔයාලා තේරෙනව නේද භාගයට ගෲප් කරොත් නේද භාග උත්තර හම්බෙන්නේ හැබැයි ඒ හතර දෙනාම උඩරිම ලොකු ගෲප් එකකට ගහ ගන්න try කරන මොකද වෙන්නේ උත්තර සුළු කරලාම එනවා මම මේකම හැදුවා මොනවා කරලාද මේ හතර දෙනෙක්ට එකපාර ගෲප් එකක් ගහලා බලන්න මොකද වෙන්නේ කියලා මේ හතර දෙනාට දැන් බලන්න මේ හතර දෙනාටම හිතමු අපි දැන් මොකද වෙන්නේ කියලා හොඳට බලන්න මේක තා චුට්ටක් zoom කරන්න
අන්න මේ හතර දෙනාටම බලන්න අපි මුලින් බලන්න ඕන මොකද්ද? x පැත්තෙන් පොදු වේවා. අය හතර දෙනාටම විතර පරාසය අහු වෙනවා x පැත්තෙන් මේ පැත්ත. මේක නෝ අහුනවනේ. දෙන්නටම පොදු කවුද ඉන්නේ? දෙකේම c තියනවද? ඔව් c. දෙකේම d තියනවද? නෑ. දෙකේම d බා තියනවද? නෑ. එහෙනම් මේ පැත්තෙන් මොකද වෙන්නේ? x පැත්තෙන් දෙකේම මොකද වෙන්නේ? පොදු කට්ටිය c. නේද? x පැත්තෙන් අපි ගත්තොත් මේ පැත්තෙන් ඉන්නේ c ව. එහෙනම් මේක දැන් අපි බලන්න ඕන උඩින්. නේද? y අක්ෂයෙන් ගත්තොත් කවුද දෙකේම පොදු ඉන්නේ? දෙකේම a ඉන්නවා. එහෙනම් දෙන්න a පොදුයි. ඊට පස්සේ b ඉන්නවද දෙකේම නැහැ. b බා ඉන්නවද? නැහැ. එහෙනම් උඩින් ඉන්නේ a විතරයි. එහෙනම් උත්තරේ මොකද්ද? ac. ඔයාලා දැක්ක නේද? මේකේ කෙලින්ම භාගයට නෙමෙයි full සුළු වෙලා තමයි එන්නේ. තේරෙනවද? මේකේ කෙලින්ම භාගයට සුළු වෙන්නේ නැහැ. කෙලින්ම fullම උත්තරේ සුළු වෙලාම එනවා. එහෙනම් අපි group එකක් ගහනවා try කරන්න ඕන. පුළුවන් තරම් group එකට නේද? එකේව අහු වෙන විදිහට group කරගන්න. නේද? හරියට මේ සාමාන්‍ය ජීවිතෙත් එහෙම තමයි. නේද? තනින් හිටියොත් එහෙම නේද? එහා පැත්තේ නේද? යාළුවෝ ටිකක් ගහ ගන්න එනවා. යාළුවෝමයිනේ ගහගන්නේ. ඔයා තනියෙන් ඉන්නේ. වැඩේ අමාරුයි. හැබැයි ඔයත් එක්ක ඉන්නවා 15ක් විතර 16ක් ඉන්න group එකේ. අර පැත්තෙන් දැන් ගහ ගන්න එනවා. මොකද වෙන්නේ? අපිට වාසි නේද? අන්න රයිට්. ඒ වගේ එකතු වෙලා ඉන්නකොට ගොඩක් වාසි. එකතු වෙලා ඉන්නකොට වැඩේ සුළු වෙනවා. මේ බලන්න. එහෙනවට තේරෙනව නේද? මේ group එකේ set එක මොකද වෙන්නේ? පුළුවන් තරම් යන්න ලොකු වෙන්න. ඒ කියන්නේ පරාසය ලොකු කරගන්න try කරන්න එකේවා. එතකොට අපිට කෙලින්ම ආන්සර් එක සුළු කරලම ගන්න පුළුවන්. මෙහෙම භාගයට group එකකුත් තින්නේ මොකද වෙන්නේ? මේක භාගයට සුළු වෙන්නේ අපිට අතින් තව කාය කට්ට කාලා සුළු කරගන්න වෙනවා. නේද? ඒකින්ද මෙහෙම full group එකට යන එක හොඳයි. නේද? මේකේ මොන හරි තේරුණාද? තේරුණ නැති අය ඉන්නවද? comment එකට දාන්න, section එකට, chat එකට දාන්න. තේරුණාද? තේරුන්නේ නැද්ද? හරි. සේටම තේරිලා කියලා හිතනවා. හරි. එහෙනම් නේද මේක වැඩේ තේරෙන්නේ නැති. නේද? එහෙනම් දැන් මට ඔයාලට කියන්න මේ group හදනකොට නේද? මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. මං අහනවා තනියෙන් group කරන්න පුළුවන්ද? මේගොල්ලෝ එක ඒවා තනියෙන් group කරන්න පුළුවන්ද? එක ඒවා තනියෙන් group කරන්න පුළුවන්ද? ඔව්. දෙන්නෙක් එක්ක group කරන්න පුළුවන්කම තියෙද්දි දෙන්නෙත් එක්ක group කරන්න පුළුවන්කම තියෙද්දි එක ඒවා දෙන්නෙක් එක්ක යවන්නක හොඳයිද? යවන්නක හොඳ නැද්ද? ඒ කියන්නේ මේ set එකේ මේ දැන් මෙයා තනියෙන් group කරන්න පුළුවන් බව ඇත්ත. තනියෙන් තියෙනක group කරන්න පුළුවන්. හැබැයි දෙන්නෙක් එක්ක යවන්න පුළුවන් නම් දෙන්නෙක් එක්ක යවන්නක හොඳයි. ඒවට තේනවා නැත්තම් භාගෙට උත්තර එන්නේ. නේද? ඊට පස්සේ අපිට බලන්න ඕන මොකද්ද? 1 2 ඊට පස්සේ අපි දෙකේ order එක තියෙන්නේ 4 ඊට පස්සේ 8. ඊට පස්සේ අපි බලනවා ඒ set එක නේද? 4 දෙනෙක් එක්ක යවන්න පුළුවන්ද කියලා. එහෙනම් දැන් මට කියන්න මේ මෙතන. දෙන්නත් එකත් හොඳ. එකට වැඩි තනින් ඉන්නට වැඩි දෙනෙක් ඉන්න එක හොඳයි. නේද? එහෙනම් දිනකට වැඩි ඉන්නට බලනවා අපි මොකද්ද? 4 දෙනෙක් එක්ක යවන්න පුළුවන්ද කියලා බලනවා. එහෙනම් 4 දෙනෙක් එක්ක යවන්න පුළුවන් යවන්න පුළුවන් නම් යවන එක හොඳයිද? හොඳ නැද්ද? 4 දෙනෙක් යවන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම 4 දෙනෙක් යවන එක හොඳයි. එහෙනම් මම හිතනවා ඔයාලට මේ භාගයට සුළු කරොත් මොකද වෙන්නේ? පෝල් එක සුළු කරොත් මොකද වෙන්නේ කියලා දැන් දර අයිඩියා එකක් තියෙනවා. එහෙනම් අපි හැමදාම මේ ගණන් වල මේ group එක ගහ ගන්නකොට මොනවද කරන්න ඕන? පුළුවන් තරම් ලොකු පරාසයක් අහු වෙනකොට ගහ ගන්න exam එකේ කෙලින්ම අහනවා simple උත්තරේ මොකද්ද? simple උත්තරේ මොකද්ද? මේ අහන්නේ මොකද්ද? අර භාගෙට සුළු වෙලා යන උත්තරේ නෙමෙයි. නේද? අවසාන උත්තරේ simplified මේක තමයි ඒගොල්ලෝ අහන්නේ. හරි. එහෙනම් අපි ගණන් වලට යමු. නේද? මම මේ ටික මතක් කරා group technique ටික. මෙතන තියෙනවා ඔයගොල්ලන්ට 2010 12. නේද? 2010 12 තියෙනවා. මෙන්න කානම් මැප් එක දීලා තියෙනවා. දැන් මේකේ සුළු කරලා තියෙන්නේ. දැන් අපි කලින් නම් මොකද කරේ? මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තිබ්බ එකක් අපි කානම් මැප් එකට දාගත්තා. මෙහෙම AB බා C බා D බා ෆුල් එකයි කියලා දෙන්න කියලා කියනවා. හරි අපි පොඩ්ඩක් බලමු. ෆුල් එකයි කියලා දෙන්නලු. හරි විනාඩි දෙන්නකො. ෆුල් එකේ ෆුල් එක කියලා කියන්නේ 4 දිනටම බලන්න. දැන් ෆුල් එකේ ඉන්නේ කවුද? ෆුල් එකේ ඉන්නේ කවුද?
ෆුල් එකේ ඉන්නේ 4 දෙනාමනේ. 4 දෙනාටම වම් පැත්තෙන් බලන්න පොදු කට්ටිය කවුද ඉන්නේ? 4 දෙනාටම වම් පැත්තෙන් කවුද ඉන්නේ? පොදු. දෙපැත්තේම පොදු ඉන්නේ C. එහෙනම් මේ පැත්තෙන් ඉන්නේ C. මෙතනින් උඩින් ඉන්නේ කවුද? උඩ සීමාවට අහු වෙන්නේ කවුද? උඩින් ඉන්නේ කවුද? ඒව. උත්තරේ AC. නේද? මෙහෙම 4 දෙනෙක් ගෲප් කරන එක හොඳයි මෙහෙම භාගයට ගෲප් කරනවට වැඩිය. භාගයට ගෲප් කරොත් මෙහෙම භාගෙ උත්තරේ එන්නේ අපි මෙන්න විදිහට සුළු කරන්න ඕන. තේරුණා නේද? නැවත මේක බලන්න තේරුණ නැත්නම් ආපහු අහන්න පස්සේ මට අර Facebook එකේ group එකට දාන්න මට කමෙන්ට් එකක්. හරි. එතකොට අපි යම් මෙන්න මේක මේ ගාන විදිහ අපි හදන විදිහ ගණන් කිහිපයක් තියෙනවා. මම ගණන් 3ක් විතර හදන්නම් නේද? නැත්තම් වෙලා යනවනේ. ගණන් 3ක් විතර හදන හැටි කියලා දෙන්නම්. ඊට පස්සේ අනිත් ඒවා හොයලා හදන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් මයින් අහන්න පුළුවන් නේද? එහෙනම් මේ පළවෙනි ගාන බලමු. මේකේ මේ බලන්නකෝ මෙන්න මෙහෙම ගානක් තියෙනවා. මොකද්ද මේ? consider the following Carnap map නේද? consider the following Carnap map. මේකේ මම මේ දාලා තියෙන ඕගොල්ලන්ට පේනව නේද? 2010 12 2018 2011 14 ඔයාලට හරි ලේසි මේ ගණන් හදන්නත්. මේ කෙලිම මේ ටික බැලුවා ඇදුවා නේද? මේ සේරම එක විදිහට යන්නේ. ඒකයි මම මේ දාලා තියෙන්නේ. එකම විදිහට එක හා සමානව යන ගණන් මම එකට ගෲප් කරලා තියෙනවා. නේද? මේකේ මම හදලා තියෙනවා එහෙනම් මොකද්ද මේ 2010 12 නේද? මම යටින් දාලා තියෙනවා මොකද්ද මේ හදලා තියෙන්නේ. එහෙනම් මේ 2010 12 හිස්රි ගණන තමයි මේ තියෙන්නේ. ඒකේ බලන්න කෙලින්ම තියෙනවා මොකද්ද? දැන් අපි කලින් නම් මොකද කරේ? මෙහෙම මේකේ වට තව ටිකක් උදව්වක් දීලා තියෙනවා ඒගොල්ලෝ. ඒ කොහොමද? කලින් නම් අපි මොනවද කරේ? මෙහෙම ප්‍රකාශනේ දුන්නාට පස්සේ නේද? මේ වේරියබල් 4 ගන්නනේ. මෙන්න මෙහෙම එකයි කියලා දාගත්තේ. මෙන්න මේක ගත්තේ මේ ප්‍රකාශනේ ලියාගෙන නේද? එක බින්දු දාගත්තේ මෙහෙම හරියක් දාලා එහෙමනේ අපි මේක හදාගන්නේ, ෆිල් කරගන්නේ. දැන් මේකේ යාලා ෆිල් කළාම දීලා තියෙනවා. එහෙනම් අපිට ස්ටෙප් එකක් අඩුයි. නේද? හැබැයි මම ඕගොල්ලන්ට කිව්වා එක්සෑම් එකේ ගණන් දෙන්නේ 0.1 දාපුවම පැටලෙනවා මේ. නේද? එහෙනම් මේ පැත්තට අපි ලියන් යන්න ඕන මොකද්ද? මේ පැත්තට ලියන් යන්න ඕන මොකද්ද උඩින්? මේක අපි පාඩම් කරගත්තා. කොහොමද අපි ලියන්නේ? දෙකම බින්දු කියන්නේ A bar B bar A bar B A B A B bar. නේද? පල්ලෙහාට ලියනකොට මෙහෙම ඉස්සරහ ලියා ගන්න. නැත්නම් එක බින්දුවකින් බලනකොට කරදරයි. මට නම් කරදරයි. ඒවට බින්දුවකින් එකකින් බලනවා නම් ලේසි නම් අවුලක් නැහැ. මෙහෙම ලියන්නේ කොහොමද එහෙනම්? C bar D bar C bar D C D C D bar කියලා තමයි ලියන්නේ. හරි. ඊට පස්සේ අපි ඒක මම ගාන හදලා තියෙන කොලේට එන්නම් මම. ඒතර මට ලේසියිනේ. මේකේ අහන්නේ බලන්න මොකද කියලා බලන්න. most compact. මොකද මේ most compact කියන්නේ? කෙලින්ම simple මේක අහන්නේ. සුළු කරලා මේන එක. නේද? සුළු කරලා මේන එක තමයි අහන්නේ. එතකොට මෙන්න මම ඒක වෙනම ලියාගත්තා. එතකොට මේක අපි group කරන්න පුළුවන් ක්‍රමය අපි හිතන්න ඕන. නේද? මේක group කරන්න පුළුවන් විදිහක් ගැන අපි හිතන්න ඕන. නේද? එතකොට අපි බලමු මේක කොහොමද අපිට group කරන්න පුළුවන් කියලා. එක්කෙනෙකුට පුළුවන් මේ 4 දෙනා group කරන්න පුළුවන් නේ. අවුලක් නැහැ. නේද? එතකොට ආයෙ කොහොමද යන්න පුළුවන් අපිට මේක? මේ 4 දෙනා මේක group එකට ගහ ගන්න පුළුවන්. ඊට අමතරව මේ දෙන්නයි යටින් මේ දෙන්න උඩින් අල්ලලා තව group එකකට ගහන්න පුළුවන්. නේද? ආයෙ අපිට පුළුවන් කොහොමද? මෙන්න මෙහෙම group තුන ඇද ගන්න පුළුවන්. මේක තේරෙනවද? මේ group කරේ දිහා තේරුණාද? හරි. නේද? ඔන්න ඔය වගේ වෙන්න පුළුවන් possible group නේද? පුළුවන් තරම් අපි group එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න පල්ලෙහා මම group කරලා තියෙන විදිය. එතන මම මේ 4 දෙනාම මෙහෙම යවලා නැහැ. නේද? අපි බලමු ආන්සරක B D bar B bar C bar. හරි. නේද? මේ 4 මෙකට ගැහුවක් කමන්නේ නේද? ඒක ගැටලුවක් නැහැ. ඒක සම්පූර්ණ මෙහෙම group එක වැඩි කරන අපිට සුළු වෙලාම තමයි උත්තරේ එන්නේ. ඒතර මම මේක group කරලා තියෙන බලන්න. රතු පාටින් එක group එකක් ගහලා නිල් පාටින් එක group එකක් ගහලා. ඇයි ඒ? දැන් මෙතන ගත්තොත් එහෙම නේද? මෙතන group තුනක් ගහන්න ඕනේ මේක හොඳට බැලුවොත්.
ගෲප් 3ක් ගහන්න ඕනේ නැහැ. මේ බලන්නකෝ. ගෲප් 2ක් ගහනකොට සේරම මේවා ටික අල්ල ගන්න පුළුවන්. ගෲප් 2ක් ගහනකොට සේරම ටික අල්ල ගන්න පුළුවන්. කොහොමද? දැන් මෙහෙම ගත්තොත් අපි මේ ගණන් හදනකොට ගෲප් ගාන අඩු වෙන්න පරාසය වැඩි වෙන්න කොහොමද ලියන්නේ? ගෲප් ගාන අඩු වෙන්න පරාසය වැඩි වෙන්න තමයි හිතන්න ඕන. පරාසය වැඩි. දැන් මේකේ මං ඉස්සලා විදිහට ගෙහුවොත් මෙහෙම 1යි මෙන්න 2යි මෙහෙම 3ක් නේ යන 3ක් යනවනේ. ඒ කියන්නේ පද 3ක් එනවා. ඒ කියන්නේ සිම්පල් එක නෙමෙයි යෝකින් එන්නේ. හැබැයි අපිට try කරගන්න පුළුවන් නම් group ගන්න අඩු වෙන්නම මෙතන පුළුවන් නේද අපිට සිම්පල් එකක් හොයාගන්න උදාහරණයක් මම මෙහෙම ගන්නවා. මෙන්න එක group එකයි මෙන්න අනිත් group එක. දැන් සියල්ල එකේ වහු වෙලා නේද? සියල්ල එකේ වහු වෙලා නේද? මේ පළවෙනි group එක උඩින් යටින් ගහපු එක මේ දෙපැත්තෙන් එක මේ දෙවෙනි group එක. group 2යි. එහෙනම් group 3කට යන්න ඕනේ නැහැ. group දෙකකින්ම අපිට මේ වැඩේ හදා ගන්න පුළුවන්. නේද? ඔය එහෙනම් try කරන්න මොකද්ද? මේ group ගන්න පුළුවන් තරම් අඩුවෙන් පරාසය පුළුවන් තරම් වැඩි වෙන විදිහට මේක මොනවා කරගන්නද? මේක group කරගන්න try කරගන්න. මම ඊට පස්සේ දැන් මොකද කරන්නේ? අපි group එකට අර විදිහට හොයනවා. නේද? මම මේක ලියා ගන්න කිව්වා A bar B bar විදිහට ලියා ගන්න. ඒතර ලේසි. මේ පැත්තෙන් C bar D bar ඒ order එක ලියා ගන්න. එතකොට ලේසි. අපි පළවෙනි group එක සලකා. පළවෙනි group එක සලකා දැන් ගාන හදනවා. එකට ගාන හදනවා. එකට ගාන හදනකොට කොහොමද හදන්නේ කියලා බලන්න. පළවෙනි කියලා කියන්නේ මේක මම උඩයි යටයි කියලා ගත්තේ. උඩයි යටයි මම ගත්ත එකනේ. පළවෙනි කියලා කියන්නේ. එතකොට මේ පළවෙනි group එකට මේ උඩින් මෙහෙම ගත්ත group එක තමයි පළවෙනි කියලා මම මාක් කරේ. එහෙනම් ඒකට බලන්න මොකද්ද අපි බලන්නේ? x පැත්තෙන් common ඒවයි y පැත්තෙන් common ඒවයි ගන්න. එහෙනම් x පැත්තෙන් common ඒවා ගත්තොත් මේ පෙළිය අහු වෙනවා. මේ පෙළිය අහු වෙනවනේ. මේ දෙකේම common ඒවා ඉන්නේ කවුද? බිඳුව. බිඳුව කියන්නේ කවුද? බිඳුව කියන්නේ කවුද? මෙන්න මේ වට ලියාගත්තා නම් මේක තේරෙනවා d bar. බිඳුව කියන්නේ කවුද කියලා දැන් ඔයා හිතන්න ඕනේ නේද? අන්න එහෙම හිතන්න ඕනේ මෙහෙම ලියාගත්තා නම්. එහෙනම් බිඳුව කියලා කියන්නේ මොකද්ද? d bar. එහෙනම් මේ පැත්තෙන් එනවා d bar. පළවෙනි group එක සලකා අපි ගන්න හදන්නේ d bar. ඊට පස්සේ ඒ group එකම x පැත්තෙන් විතරක් නෙමෙයි උඩිමුත් අපි බලන්න එපෙයි. එහෙනම් y පැත්තෙන් බලන්න common ඒවා තියෙන්නේ මොනවද කියලා? y පැත්තෙන් common තියෙන්නේ දකුණු පැත්තේ එක. දකුණු පැත්තේ කියන්නේ මොකද්ද? b. එහෙනම් උඩින් එන්නේ b. ඔහොම හිතන්න දෙයක් නෑ අපි රෝඩ් එක ලියාගත්තා නම්. එහෙනම් පළවෙනි group එකකින් b d bar එනවා. එහෙනම් ඊට පස්සේ අපි සලකන්න ඕන මොකද්ද? දෙවෙනි group එක සලකලා අපි ওই විදිහටම උත්තරේ ගන්න. එතකොට මෙන්න මේ පළවෙනි group එකට හදපුක තේරෙන්නේ නැති අය ඉන්නවනම් මේකේ දාන්න. තේරුන්නේ නැති අය ඉන්නවනම් දාන්න. පළවෙනි group එක සලකලා දැන් උත්තරයක් ගත්තනේ. තේරුන්නේ නැති අය ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. අනූප විශ්මික තේරුන්නේ නැද්ද? තේරුණාද? නෑනේ. නැවත දාන්න. තේරුණේ නැහැ. හරි. එහෙනම් මේ බලන්න. හරි. මම මේක මකන්නම්කෝ අපව. මේක අපි try කරගන්න ඕන group ගාන අඩුවෙන් පරාසය වැඩියෙන්. ඒ කියන්නේ group දැන් මේ සේරම අල්ලලා එකකට group කරන්න පුළුවන් නම් අපි එකට තමයි ගහ ගන්න ඕන. දැන් මේ සියල්ල කට්ටිය අල්ලලා එකකට group කරන්න පුළුවන්ද මං අහනවා. මේ සියල්ල අහුවෙලා එකකට group කරන්න විදිහක් තියෙනවද අපි අර දන්නේ ටෙක්නික් වලින්? නැහැ. ඒක තේරෙනවනේ. එහෙනම් අපිට යන්න වෙන්නේ මොකද්ද? ඊට පස්සේ අපි බලනවා මේ සීරම අල්ලලා දෙකකට group කරගන්න පුළුවන්ද? දෙකකට ගත්තොත් ඇයි අපේ order එක තියෙන්නේ 1 2 4 8 නේ යන්නේ. නේද? මේ මොනවද මේ order එක? මේ එකේ ඒවා. මෙතනදී අපි ගත්තොත් අපි group ගන්න කියන්නේ මොකද්ද? අපි හදන set නේ. අපි set මෙහෙම group කරන set පුළුවන් තරම් අඩු කරගෙන තමයි අපි try කරන්න ඕන. එතකොට දැන් මෙතන ගත්තොත් අපිට මේ කට්ටිය group කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් මෙහෙම එකක් තමයි එකක් මේ විදිහට. මෙහෙම මේ group එක. තව ක්‍රමයක් තමයි මේ පළවෙනි group එක කියලා මම කරන්න. තව ක්‍රමයක් තමයි කොහොමද? මෙන්න මෙහෙම දෙපැත්තෙන් ඉන්න දෙන්න. මෙහෙම අල්ලලා. දෙක. තව ක්‍රමයක් තමයි මෙන්න මේ යට දෙකයි මේ උඩ දෙන්නයි මෙහෙම අල්ලලා group තුනකට යන්න පුළුවන්.
තේරෙනවද? මෙහෙම ගත්තොත් එක පද තුනක් එනවා. එක ගෲප් එකකින් පද තුනක් එනවනේ. තේරෙනවද? ඒ ටික තේරෙනවද? මෙහෙම ගත්තොත් පද තුනක් එනවා. ඊට පස්සේ දැන් පද තුනක් දැන් ඔයා මට කියන්නකෝ පද තුනක් තියෙන එකද ගොඩක්ම සිම්ප්ලිෆයිඩ් කියන්නේ සිම්පල්ම උත්තරේ කියන්නේ පද දෙකකින් උත්තරේ තිබ්බොද සිම්පල් වෙන්නේ. තුනද උත්තරේ සිම්පල්ම වෙන්නේ දෙකකින් આવොත්ද? දෙකකින් આવොත් එහෙනම් සිම්පල් කරගන්න පුළුවන් තව ටිකක් උත්තරේ. අන් රයිට්. ඊට පස්සේ එහෙනම් අපි බලනවා එහෙනම් මේ ඉන්න කට්ටියම දෙකකට ගන්න පුළුවන්ද කියලා බලනවා. දෙකකට ගත්තොත් අපි හොඳට හිතුවොත් නේද? අපි දෙකකට ගන්න පුළුවන් ලේසියෙම. මෙන්න මෙහෙම. මම මේක zoom කරන්නම් පොඩ්ඩක්. zoom කරන්න කියලා තියෙනවා. මම මේක තව ටිකක් zoom කරන්නම්. මේ බලන්න. මට ගන්න පුළුවන් කොහොමද? මේ ඉන්න සෙට් එකම group දෙකකට ගහගත්තා නම් වැඩේ තව ටිකක් simple. ඇයි කෙලින්ම අහන්නේ most compact. සිම්පල්ම උත්තරේ මොකද්ද කියලා අහන්නේ යන එක්සෑම් එකේ. එහෙනම් මට පුළුවන් මේ සියල්ලම කට්ටිය සීලුම කට්ටිය මොනව කරන්නද? group දෙකකට ගහන්න. එකක් කොහොමද? එකක් මෙහෙම. මේ උඩින් මේ දෙන්නා යටින් මේ දෙන්නා අල්ල ගන්නවා. ඒ හතර දෙනෙක් group කරන්න පුළුවන්. අර මුළු ඉන්න කට්ටිය විශේෂයෙන් group කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට group කර ගන්නවා. නේද? එතකොට තව ඉතුරු ලයින් එකේ ඒවා මේ දෙන්නයි මේ දෙන්නයිනේ. එහෙනම් මේ දෙන්නත් එක්ක කරගන්න පුළුවන් නේ. මේ. එහෙනම් මේ එක group එකක්. මේ දෙන්නම එක group එක. එහෙනම් මම මේ ඊතලෙ ගහන්න පළවෙනි එක මේ පළවෙනි group එක. මේ කවුද? දෙවෙනි group එක. එහෙනම් මේකේ පද දෙකයි. පද දෙකෙන් වැඩේ එනවා. නේද? පද දෙකෙන් මේක සුළු කරගන්න පුළුවන් නේද? දැන් ඒක තේරෙනවද? ඇයි එහෙම ගහගත්තේ කියලා? ඇයි උත්තරේ පද තුනකින් එන එකට වැඩිය උත්තරේ දෙකකින් එන එක අපට මොකද වෙන්නේ? වාසි. හරි. මෙහෙම group කරගන්නකොට කවුරුවත් එක ඒවා තනි වෙලා ඉන්න බෑ කොහෙවත් ඈ. බලන්න මේක එක ඒවා කවුරුවත් තනි වෙලා නැහැ. ඒක නිකන් ඉන්න බෑ. එකක් තනියෙන් ඉන්න බෑ. group හැම එකම ඉන්න ඕන කොහේ හරි. එහෙනම් අපි හරියට group කරලා තියෙන්නේ. නේද? හරි. එහෙනම් දැන් බලන්න කොහොමද අපි ගාන හදලා තියෙන්නේ කියලා. මේ බලන්න. මෙන්න මම group දෙක ගත්තා. නේද? දැන් ඉතින් හරි ලේසි. නේද? group එක ගහගත්ත කියන්නේ මොකද කරන්නේ? මම මේ නිල් පාටින් දාලා තියෙන්නේ පළවෙනි group එක. ඒක මම ගමු ඉස්සල්ලා. පළවෙනි group එක නිල් පාටින් ගහලා තියෙන්නේ පළවෙනි එක. මේ නිල් පාටින් පළවෙනි group set එක. එහෙනම් පළවෙනි group එක සලකලා S ට common කට්ටිය ගන්න. S ට කියලා කියන්නේ මේ පැත්තේනේ. මේ පැත්තෙන් common කට්ටිය කවුද ඉන්නේ? දෙකේම ගත්තොත් මේ බිඳුව. බිඳුව කියන්නේ මොකද්ද? D+. මේක තේරෙනවනේ. මේක තේරෙනවද ඉස්සෙල්ලා අර රටාව ලියා ගත්තා නම් මම මුලම කියලා දුන්නා මේක ලියන හැටි. නේද? ඒක බලලා මෙහෙම C bar D bar මේකේ මට ලියන්න අමාරු ඒක තමයි මම ලියන්නේ නැති. C bar D bar C bar D මෙතන CD මෙතන CD මෙතන මොකද වෙන්නේ? C D bar තේරෙනවද? මෙහෙම ලියාගත්තම මේ පළවෙනි group එක නිල් පාට කට්ටියට බලන්න. වම් පැත්තෙන් පොදු කවුද ඉන්නේ? දෙකේම C bar ඉන්නවද නැහැ? දෙකේම D bar ඉන්නවද? ඉන්නවා මේ. මෙතන D bar ඉන්නවා, මෙතන D bar ඉන්නවා දෙකේම group එකට. එහෙනම් මේ පැත්තෙන් D bar පොදුයි. එහෙනම් ඒ group එකටම නේද? උඩින් ගත්තොත් මේකත් අපිට ලියන්න යන්න පුළුවන් A bar B bar A bar B A B A B bar කියලා ලියන්න පුළුවන්. උඩින් ගත්තොත් කවුද පොදු? නිල් පාට කට්ටියට මේ දකුණු පැත්තේ ඉන්නේ එක තමයි පොදු. නේද? එහෙනම් දකුණු පැත්තෙන් ඉන්නේ එක පොදුයි. ඒ කියන්නේ කවුද? මේක රටාවලියොත් A bar B bar A bar B නේද? A B A B නේ ලියවෙන්නේ. එහෙනම් මෙතන මේ B උඩින් අහුවෙන්නේ කවුද? B ව. එහෙනම් පළවෙනි group එකෙන් අපේ උත්තරයක් එනවා මොකද්ද? B D bar කියලා. කොමන් කට්ටිය එක නගින්න ලියන්නේ. කොමන් කට්ටිය ඩොට් එකෙන් ලියන්නේ. group ගන්න තමයි ධන දාලා ලියන්නේ. කොමන් කට්ටිය ඩොට් දාලා ලියන්නේ. එහෙනම් මෙහෙන් එනවා x පැත්තෙන් එනවා d බාව උඩින් එනවා b ව. එතකොට b dot d බා තමයි උත්තරේ. නේද? ඒක තේරෙනවද? ඒක තේරෙනවද? ඒක තේරෙනවද? හරි. එහෙනම් මේකෙම දැන් අපි එක group එකකට හදලා ඉවර. එහෙනම් අර අනිත් group එකකට හදන්න එපා. අනිත් group එකේ මේ රතු පාට එක. නේද? රතු පාට එක. එහෙනම් රතු පාට එකේ කොහොමද හදලා තියෙන්නේ? රතු පාට group එකට
මම ගත්තම ඔයගොල්ලන්ට දැන් මට මේක දෙකම පෙන්න ගන්න අමාරු ස්ක්‍රීන් එකේ. රතු පාට එකට x පැත්තෙන් කොමන් ගත්තොත් මොකද වෙන්නේ? s කියන්නේ මේ පැත්තෙන්, ඒක රතු කියන්නේ මෙයා. මේ පරාසයෙන් අහුවෙන්නේ. මේ පරාසය අහුවෙන්නේ. මේ පරාසය අහුවෙන්නේ x කියන්නේ ඒකේ පොදු කට්ටිය ඉන්නේ මුල් එක්කන මුල් බිඳුව. මුලින් ඉන්නේ එහෙනම් මොකද්ද? මුල බිඳුව කියන්නේ මොකද්ද? නෑ කියන එකනේ. එහෙනම් ඒ පැත්තෙන් c බා තමයි පොදු වෙන්නේ. හැබැයි y පැත්තෙන් ගත්තොත් උඩින් කියන්නේ මේ මෙතනින් මේක අහු වෙනවා. මෙතනින් මේක අහු වුණා. එතන මොකද වෙන්නේ? මෙතන දෙකටම පොදු වෙන්නේ දකුණු පැත්තේ බිඳුව. එහෙනම් මොකද වෙන්නේ? මෙතනින් b බා. හරි. එහෙනම් අතර ලෙසන් එක නවත්තමු. අපි ටික දවසකින් මම රැයට හරි මං අනිත් ඇවිල්ලා ටික කරන් try කරන්න. දැන්ට ওই ටික බලන්නකෝ. හරි. එහෙනම් නවත්තනවා. දැන් අනිත් ගණන් ටික හදන්න try කරන්න. හරි.